හරි. අපි පටන් ගමු පුතේ. right database note එක ගන්න. database note එකේ අපි ගියසුමානේ කතා කරමින් හිටියේ ඊටාම වැදගත් මාතෘකාවක් සම්බන්ධතා පිළිබඳවනේ. එහෙම නේද? දැන් කතා කරන්නේ. ඔව්. relationships ගැන තමයි කතා කරේ. එතකොට හොඳට තේරුම් ගන්න පුතේ අපිට exam එකේ වැඩියෙන්ම ප්‍රශ්න කරන තැනක්. ඒ කියන්නේ database පාඩමට සාපේක්ෂව වැඩියෙන්ම ප්‍රශ්න කෙරෙන ප්‍රශ්න වලට බලපාන තැනක් තමයි මොකද්ද? මේ සම්බන්ධතා කියලා කියන්නේ. ඒ නිසා අපි පැයක් එකමාරක් දෙකක් නෙමෙයි පැය 3-4ක් පාවිච්චි කළා හරි කමන්නේ. මේක හරියටම පුතේ තේරුම් ගත යුතුයි. හරි හරියටම මේක තේරුම් ගන්න ඈ. හරි එතකොට අපි ගිය සුමානේ කතා කරලා අවසන් කරා ඒක සම්බන්ධතාව නැත්තම් 1 to 1 සම්බන්ධතාවයක් කියන්නේ මොකක්ද කියන එක. හරි right මට ඔයිනම් ඕගොල්ලන්ගේ ප්‍රශ්න තියෙනවා නම් ඕගොල්ලෝ ඉස්සෙල්ලාම අහන්න මම ඕනනම් අවස්ථාව දෙන්නම් නැත්නම් මම ප්‍රශ්න අහන්නම්. හරි right එතකොට පුතේ මට කියන්න 1 to 1 relationship එකක් නැත්නම් ඒක සම්බන්ධතාවයක් කියන එක පිළිබඳව කිසියම් ආකාරයක sorry ප්‍රශ්නයක් ඔයගලන්ට තියෙනවා නම් ඉස්සෙල්ලාම අහන්න. ඒක සම්බන්ධතාවයක් පිළිබඳව ඔයගලන්ට කිසියම් ආකාරයක ගැටලුවක් තියෙනවා නම් ඒක ඉස්සෙල්ලාම අහලා ඉන්න. සියල්ලම නිශ්ශබ්දයි. නේද? ඒතර කට්ටියටම හොඳට තේරෙනවා. right මට සදීපා මට කියන්න පුතේ ඔව් ඒක සම්බන්ධතාවයක් කියන එක ඔයා තේරුම් ගත්ත ආකාරය එක් වගුවක එක් උපලකියානක් සහ තවත් වගුවක තවත් උපලකියානක් අතර සම්බන්ධයක්. එහෙම කියලා හරියන්නේ නැහැ. ඈ? ඒතර පුතේ එක වගුවක එක් උපලකියානයක් සහ තවත් වගුවක එක් උපලකියානයක් අතර සම්බන්ධයක් කියලා කියන එක සම්පූර්ණ උත්තරේ නෙවෙයි. ඉතින් පුතේ ඒක බහු සම්බන්ධතාවයක් බහු සම්බන්ධතාවයක් ගත්තත් මොකද වෙන්නේ? ඔව් උපලකීයාන අතර තමයි සම්බන්ධතාවය හැදෙන්නේ. හා? මෙත්සානි මට කියන්න. පුතේ කියන්න මොකද්ද? ඒක සම්බන්ධතාවයක් පිළිබඳව ඔයා තේරුම් ගත්ත ආකාරය. ඈ? මොකක් කියන්නේ? ඒ කියන්නේ ගිය බදාද? ඔව් සර්. ඉතින් ඒක හම්බුනේ නැත්නම් ඔයා මට කතා කරන්න ඕනේ. කතාරේ නෑනේ. සර් තාක්ෂණයෙන් කතා කරනවා. හොඳට නිදහස කරුණා කියනවා නේද? ඔව් මම ක්ලාස් එකේ හිටියල පුතේ ෆෝන් එක ආන්සර් කරනවා ගෙදර අය. ඒවට මම කට්ටිය පත් කරලා තියෙන්නේ. හරි. දැන් අපි දැන් මම ප්‍රායෝගික පන්ති පවත්වන වෙලාවක නම් ගොඩක් වෙලාවට මගෙත් එක්ක මගේ ගෝලයෙක් දෙන්නෙක් එනවා. ඒතර එයාට මම ෆෝන් එක දීලා ඒ කෝල් වලට ආන්සර් කරන්න ඕනියව විශේෂ කෝල් තියෙනවා නම් ඒවා කියලා තමයි පන්ති පටන් ගන්නෙ. මම ෆෝන් එකට ආන්සර් කරන්න යන්නේ නැහැ. හරි? විශේෂ අවස්ථාවක් තිබුණොත් විතරක් මට කතා කරනවා. නැත්තම් ගෙදරදී අනිවාර්යයෙන්ම ගෙදර කෙනෙක් ෆෝන් එක ආන්සර් කරනවා. ක්ලාස් එක කරන වෙලාව ඔයත් මම ක්ලාස් රූම් එකේ ෆෝන් එක තියාගෙන නැහැ නේ පුතේ. ඔයගන්ට ඇහිලා තියෙනවද ක්ලාස් එක කරන වෙලාවේ ෆෝන් එක රින් වෙනවා එහෙම? මම ක්ලාස් රූම් එකේ ෆෝන් එක තියාගන්නේ නැහැ. මට හැබැයි ඔයගලන්ට ඇහෙනවද දන්නේ නැහැ. මට ඇහෙනවා මගේ ෆෝන් එක රින් වෙනවා ගෙදර. හැබැයි මම මේ ක්ලාස් එක කරන රූම් එක ඇතුලේ ෆෝන් එක තියාගන්නේ නැහැ. ඒතකොට ඔයා ඔව් වැරද්දක් කරලා තියන්නේ ඈ. පැහැදිලි? ඔය ලින්ක් එක දාන්න මට අමතක වුණා නම් ඒක මගේ අඩුපාඩුවක් වැරද්දක්. සහ ඒක මට නැවත ඒක නොකියලා ඒ වෙලාවෙම පන්තියට සම්බන්ධ නොවීම ඔයාගේ වැරද්දක් ඈ. හරි කවුරු අනුද කියන්න මට 1 to 1 සම්බන්ධතාවයක් කියන්නේ මොකක්ද? අනුද එක් වගුවක උපලකියානයක් තවත්
සම්බන්ධ පවත්වාගෙන ඔව් ඉවරද උත්තරේ? ඒක සපොඩක් ඈ මදිද තාම? ඔව් තරුෂි උත්තර දෙන්න. වගු දෙක උතේ පෑ පළමුව වගුවේ උපලට සම්බන්ධ උපලට යන එක පමණ දෙවන එක් උපලට උතේ පැහැදිලි නෑ. කනගාටුයි සිග්නල් ප්‍රශ්නයක් තියෙනවානේ. හරි අහගන්න. අහගන්න පුතේ 1 to 1 සම්බන්ධතාවයක් කියලා කියන්නේ හොඳට අහගන්න. වගු දෙකක් එකිනෙක සම්බන්ධ වීමේදී පළමු වගුවේ එක් උපලකියානයක් පමණක් දෙවන වගුවේ එක් උපලකියානයක් සමගද නැත්නම් අපිට කියන්න පුළුවන් වගු දෙකක් එකිනෙක සම්බන්ධ වීමේදී පළමු වගුවේ එක් උපලකියානයක් දෙවන වගුවේ එක් උපලකියානයක් සමග පමණක්ද දෙවන වගුවේ එක් උපලකියානයක් පළමු වගුවේ එක් උපලකියානයක් සමග පමණක්ද සම්බන්ධ වේ නම් ඒ සම්බන්ධතාවය 1 to 1. අපි දෙපැත්තටම කියන්න ඕන පුතේ. පළමු වගුවේ එක් උපලකියානයක් දෙවන වගුවේ එක් උපලකියානයක් සමග පමණක්ද දෙවන වගුවේ එක් උපලකියානයක් පළමු වගුවේ එක් උපලකියානයක් සමග පමණක්ද සම්බන්ධ වෙනවා නම් අන්න එකට අපි කිව්වා 1 to 1 කියලා. හරිද? එතකොට අහගන්න 1 to 1 සම්බන්ධතාවයකදී ඒ සම්බන්ධ වෙන වගු දෙකේ උපලකියාන පිළිබඳව අපිට පුතේ නිශ්චිත නිගමනයකට එන්න පුළුවන්. හරි? 1 to 1 රිලේෂන්ෂිප් එකක් ගොඩනගෙනවා නම් වගු දෙකක් අතර සම්බන්ධතාවයකදී ඒක එහෙම නැත්නම් වෙන පැත්තකින් කියන්න පුළුවන් මොකද? වගු දෙකක් අතර සම්බන්ධතාවය 1 to 1 නම් ඒක නම් ඒ වගු දෙකේ උපලකියාන සම්බන්ධව අපිට පුතේ නිශ්චිත නිගමනයකට එන්න පුළුවන්. කාට හරි කිව්වේ හැකිද මොකක්ද මේ නිගමනය කියලා? කාට හරි කියන්න බලන්න පුතේ මොකක්ද මේ නිගමනය කියලා? නිශ්චිත නිගමනයකට එන්න පුළුවන්. නිශ්ශබ්ද වෙන්න එපා. සම්බන්ධතාවයේ කියන්න පුතේ. වගු දෙකක් අතර සම්බන්ධතාවයේ 1 to 1 නම් එම වගු දෙකෙහි තිබෙන උපලකියාන පිළිබඳ නිශ්චිත නිගමනයකට ආ හැක. මම අහන්නේ නිගමනය මොකක්ද? වගු දෙකක් අතර සම්බන්ධතාවය පුතේ 1 to 1 නම් එම වගු දෙකේ උපලකියාන සම්බන්ධව අපිට නිශ්චිත නිගමනයකට එන්න පුළුවන්. මම අහන්නේ පුතේ ඒ නිගමනය මොකක්ද? ඔයගොල්ලන්ට ඕන මම තව ලේසි කරන්නම් මේ බලන්න. හරි කියන්නේ? හරි. අහගන්නකො මේ. දැන් අපි ගිය සුමානේ ප්‍රායෝගිකව කතා කරා එක වගුවක් ගැන. ඒ වගුවට අපි කිව්වා හස්බන්ඩ් වගුව කියලා. එතකොට අපි දන්නවා මේ හස්බන්ඩ් කියන වගුවේ තියෙන්නේ පුතේ මහත්වරුන්ගේ දත්ත. නේ? පැහැදිලිද? රයිට්. ඊට පස්සේ අපි තව වගුවක් ගත්තා වයිෆ් වගුව. එතකොට මේ වයිෆ් වගුවේ තියෙන්නේ වයිෆ්ලාගේ දත්ත. husband and wife. එතකොට අපි කිව්වා මේ වගු දෙක අතර සම්බන්ධතාවය 1 to 1 කියලා. ඒක ප්‍රායෝගිකව ගත්තොත් ඒකේ තේරුම තමයි මොකද්ද? එක හස්බන්ඩ් කෙනෙකුට එක වයිෆ් කෙනයි, එක වයිෆ් කෙනෙකුට එක හස්බන්ඩ් කෙනයි. ඔක තමයි 1 to 1 කියන එකෙන් අදහස් වෙන්නේ. හරි? මම අහන්නේ පුතේ මේ වගුවේ සහ මේ වගුවේ පවතින උපලකියාන පිළිබඳ අපිට නිශ්චිත නිගමනයකට ආ හැක. මම අහන්නේ නිගමනය මොකක්ද කියලා. රජේන්ද්‍ර දැන් මොකෝ ටිකක් උත්තර දෙනවා. අඩුයි වගේ පේන්නේ.
පහුගිය දවස්වල කනගාටුදායක සිදුවීමක් වුණා කියලා අපි දන්නවනේ. ඒක පුතේ ඉතින් අපිට කරන්න දෙයක් නැහැ නේද? දැන් ඉතින් ඒ ඔක්කොම අමතක කරලා ඉස්සරහට යන්න ඕනේ. අමතක කළා කියන අදහස් කරන්නේ අපි ඒ මතම හිතලා හරියන්නේ නැහැ. කියන්න බලන්න පුතේ. ප්‍රාථමික අතර ආගන්තුක අතරයි හඳුනගන්න ඉස්සෙල්ලා. නෑ පුතේ මෙහෙමයි. ඕනෑම වගු දෙකක් අතර සම්බන්ධතාවයක් හැදෙනකොට ඒක හැදෙන්නේ ප්‍රාථමික යතුරු ආගන්තුක යතුරු මූලික කරගෙන. ඒක 1 to 1 නිසා විශේෂ තත්වයක් නෙමෙයි. ඒක තාම උගලන්ට තේරෙන්නේ නැතුව ඇති. තව ඉස්සරහට අපි යන්න ඕනේ. ඊට පස්සේ හොඳට තේරෙයි. ඒක නෙමෙයි කාරණේ. ශලනි කියනවා ප්‍රයිමරි කී වෙනවා. මට කියන්න පුතේ කියන එකේ තේරුම දැන් ඒක තමයි මට ඕනි ඔයගලන්ගේ මේ කියන කාරණා පිළිබඳ ඔයගලන්ගේ හිතේ තියෙන අදහස් එළියට ගන්න. හරි? ඒතර හිතේ තියෙන අදහස් පුතේ ඔයගොල්ලෝ එළියට දාන්නේ නැතුව විෂයට අදාළව ඔයගොල්ලෝ තුල තියෙන අදහස් එළියට දාන්නේ නැතුව දුර්මතයන් ඔළුවෙන් අයින් කළ යුතු වැරදි මතයන් ඔළුවේ තියාගෙන හිටියොත් මොකද මම දන්නවා අපි උගන්වන දේ පුතේ කොච්චර නිවැරදි වුණත් ඒ නිවැරදි දේ වටහා ගන්නකොට වටහා ගන්න එක්කිනාගේ තියෙන දැනුමේ පරිමාණය ප්‍රමාණය ධාරිතාවයේ මත වටහා ගන්න දේ අපි උගන්වන දේමද කියන ප්‍රශ්නේ එනවා. ඒක සාමාන්‍ය ස්වභාවය පුතේ. ඒ නිසා තමයි ගුරුවරු විදියට මේක නැවත නැවත ප්‍රශ්න කර කර හාරවස්සලා අහන්නේ. හරි? තේරෙනවනේ? විශේෂයෙන්ම මම ගුරුවරයෙක් විදියට මගේ ස්වභාවය තමයි ඒක මගේ පෞද්ගලික ජීවිතයේ ස්වභාවය. පැහැදිලිද? හැම දෙයක් පිළිබඳව විමසිලිමත් වීම. මේ ඔහේ සිදුවීම් වෙන්න ඉඩ ඇරලා මම බලන් ඉන්නේ නැහැ. ඒ මගේ හැටි. හරි? ඒතර ඒක මගේ ගුරු ජීවිතෙත් තියෙනවා ඈ. කෝ කියන්නේ? ශලනි. පුතා කියනවා ප්‍රයිමරි කී වෙනවා කියලා කියනවා. මොකක්ද ඒ කියන එකේ තේරුම? ඔයා එකකින් අදහස් කරපු දේ මට හරියට තේරුම් ගන්න වෙනවා. ශලනි කියන්නේ මයික් වැඩ කරන්නේ නැත්නම් හෝ සිග්නල් නැත්නම් පුතේ ටයිප් කරලා ටක් ගාලා දාන්න වෙලා යනවනේ. අනිත් අය උත්සාහ කරන්න. උපලක්ෂණ අනන්‍ය වෙනවා කියලා කියන මට තේරෙන්නේ නැහැ පුතේ ඔයා කියන එක. ඒ කියන්නේ මගේ ප්‍රශ්නෙට ඔයා දෙන උත්තරේ ගැලපෙන්නේ නැත. අන්න ඒ නිසා තමයි මට තේරෙන්නේ නැත්තේ. ඒ නිසා තමයි පුතේ ඔයාගේ අදහස මයික් එක ඔන් කරලා කියන්න අමාරුද නැද්ද? එහෙම පහසුකමක් නැද්ද? ශලනි. මයික් එක වැඩ නැහැ. හරි පුතේ මට ඒක පැහැදිලි නෑ ඔයා කියන එක මොකද්ද කියන එක. කොහොනිතය උත්තර ගන්න? වගු දෙකේම එක සමාන උපලැකි දෙකක් තිබී වගු දෙකේම එක හා සමාන උපලැකි දෙකක් තිබීම. රජින්ද්‍ර එහෙමද කියන්නේ? ඔව්. right. ආගන්න පුතේ. ඒ කාරණේ වැදගත්. නමුත් මගේ ප්‍රශ්නෙට උත්තරේ නෙමෙයි ඒක. වගු දෙකක් අතර සම්බන්ධතාවය 1 to 1 නෙමෙයි 1 to many උනත් පුතේ අනිවාර්යෙන් ඒ සම්බන්ධතාවය හැදෙන්න ඕනි සමාන උපලැකි දෙකක් හරහා. සම්බන්ධතාවයේ 1 to 1 උනත් සම්බන්ධතාවයේ 1 to many උනත් අනිවාර්යෙන් ඒ සම්බන්ධතාවය හැදෙන්න ඕනි සමාන උපලැකි දෙකක් හරහාමයි. ඒ නිසා මම අහපු ප්‍රශ්නෙට පුතේ උත්තරය ඕක නෙවෙයි. පැහැදිලිද? හරි. අහගන්න දැන් මේ සරණ දුන්න උත්තරෙත් එක්කත් මම පොඩ්ඩක් තව කතා කරන්නම්. මට තේරෙන්නේ මේ කියන කාරණා පිළිබඳ හරිම අවබෝධයක ඔයගොල්ලෝ තාම නැහැ කියන එක. හරි. එතකොට අර Python වගේ එකක් මම පාවිච්චි කරන්න උත්සාහ නොකිරීමම නිවැරදි කියලා දැන් මට හිතෙනවා. අහගන්න මෙහෙම. මේ තියෙන පුතේ වගුවක් නේ වචන හොඳට ඔළුවට ගන්න. මේ තියෙන්නේ වගුවක්. මේ තියෙන්නේ තවත් වගුවක්. හරි? හොඳට අහගන්න පුතේ. මේ වගු දෙකම සාර්ථක වගු වෙන්න නම් මේ වගු දෙකම සාර්ථක වගු වෙන්න නම් අනිවාර්යෙන් මේ වගු දෙකේම මොනවද තියෙන්න ඕනි? ප්‍රාථමික යතුරු උපලැකි තිබිය යුතුමයි. ඒ කියන්නේ කිසියම් වගුවක්
ප්‍රාථමික යතුරු උපලැකියක් නැතිව නිර්මාණය කරන්න පුළුවන්. බැරි නෑ. වගුවක් ප්‍රාථමික යතුරු උපලැකියක් නැතුව නිර්මාණය කරන්න පුළුවන්. බැරි නෑ. ප්‍රශ්නේ තියෙන්නේ ඒ වගුව අතාත්විකයි. හේතුව ප්‍රාථමික යතුරු උපලැකියක් නැති වුණොත් පුතේ ඒ වගුවේ තියෙන දත්තවල අනන්‍යතාවය සම්බන්ධ ප්‍රශ්නයක් එනවා. අනන්‍යතාවය සම්බන්ධ ප්‍රශ්නයක් ආපු තැනකදී පුතේ කළමනාකරණයක් කරන්න බැරි වෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ ඒ වගුව අතාත්විකයි කියලා. හොඳට අහගන්න. ප්‍රායෝගිකව ප්‍රාථමික යතුරක් නැතුව වගුවක් හදන්න පුළුවන්. හැබැයි හැදුවට වැඩක් නැහැ. ඒ වගුව අතාත්විකයි. අපි කියන්නේ අයාලේ යනවා කියලා. පැහැදිලිද? අන්න ඒ වගේ තමයි. හරි දැන් උදාහරණයක් ගන්නකො මෙහෙම දැන් ගෙයක් නම් පුතේ පවුලක් නම් ඒ පවුලේ කවුරු හරි කෙනෙක් ඉන්න ඕනේ පුතේ මූලිකයෙක්. අම්මා හරි තාත්තා හරි කවුරු හරි ඉන්න ඕනේ පුතේ මූලිකයෙක්. එහෙම මූලිකයෙක් නැති වුණොත් එහෙම ඒ පවුල සාර්ථක වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. මොකද හේතුව? ඒ හේතුව තමයි පුතේ පවුලේ ඉන්න එක එක්කෙනාට ඕන විදිහට කාර්යයන් කරන්න ගියාම බොහෝ විට සාර්ථක වෙනවට වඩා අසාර්ථක වෙන්න තියෙන ඉඩකඩ සමභාවිතාව වැඩි. ඒ නිසා තමයි මූලිකයෙක් අවශ්‍ය. යම් කරුණු හරියට අවබෝධ කරගෙන නිවැරදි තීන්දුව తీරන ගන්න පුළුවන්, නිවැරදි උපදෙස් දෙන්න පුළුවන් කවුරු හරි මූලිකයෙක් ඉන්න ඕනේ. එහෙම හිටියොත් තමයි පුතේ පවුලක් විධිමත් වෙන්නේ සහ ගමන් කරන්නේ. ඉතින් ඕක ආයතනයකටත් අවශ්‍යයි, රටකටත් අවශ්‍යයි. නේ? දැන් අපි දකින්නේ පුතේ ඉස්කෝලයක් ගන්නකො. ඉස්කෝලේක විදුහල්පතිවරේ නේ මූලික වෙලා වගකීම් දරමින් නේ ඒ කියන්නේ ඉස්කෝලේට අදාළ සියලු වගකීම් අඩු වැඩි නේ ඒවා දරමින් ක්‍රියා කරන විදුහල්පතිවරයෙක් ගත්තොත් එහෙම විදුහල්පතිවරයෙක් සතු විද්‍යාලය පුතේ අයාලේ යන්නේ නැහැ. එහෙම විද්‍යාලයක් මොකද වෙන්නේ? එහෙම විද්‍යාලය පුතේ බොහොම විධිමත්ව දියුණු වෙලා එනවා. ඔන්න මම සරල උදාහරණයක් කියන්නම්. දැන් මේ වෙලාවේ මාත් එක්ක මේ ක්ලාස් එකේ රත්නපුරේ දරුවෝ සම්බන්ධ වෙලා ඉන්නවා. හරි යම් ප්‍රමාණයක් ඇඹිලි පිටියේ කට්ටිය ගොඩක් ඉන්නවා. වෙන පැතිවල කට්ටියත් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. හරි හොඳට අහගන්න පුතේ. මම 80 දශකයේ මුල හරියේ මැද හරියේ වෙන්න ශිෂ්‍යත්ව පාස් වෙලා කොළඹ ගියා. ඉගෙන ගන්න ගියා. ඒ කියන්නේ කොළඹ ඉස්කෝලේකට ගියා. පැහැදිලිද? හරි. එතකොට පුතේ හොඳට තේරුම් ගන්න රත්නපුර හිදැල්ලන සීවලිය කියන්නේ ගණන් ගන්න ඉස්කෝලයක් නෙමෙයි. ඔන්න මං කිව්වා. තේරුණාද? රත්නපුර සීවලිය කියලා කියන එක පුතේ මම ගමේ ඉස්කෝලේ ගියේ, හංගම ඉස්කෝලේ ගියේ. හංගම ඉස්කෝලේට වඩා වුණනම් පොඩි ගණන් ගැනීමක් තිබුණා නගරෙ දිවිච්ච නිසා. එච්චරයි. හරි. ඒ කාලේ ස්වභාවය. හැබැයි වර්තමානයේ වෙනකොට හිදැල්ලන සීවලිය කියලා කියන්නේ ලංකාවේ මිශ්‍ර පාසල් අතරින් වැඩිම ශිෂ්‍යත්ව ලකුණු මූලික වෙන පාසල සහ ලංකාවේ ප්‍රමුඛම පාසල් අතර තියෙන පාසලක්. රයිට් පුදුම තරගයක් තියෙනවා ඉස්කෝලේට දාගන්න. පැහැදිලිද? නේ එතකොට ඒ දවස්වල ශිෂ්‍යත්ව පාස් වෙන්න ඕනේ නැහැ පුතේ සීවලියට යන්නේ නැහැ. නිකම්ම ගියයි. හරි එතකොට පුතේ මම සීවලියේ එවැනි පාසලක් විදිහට කියන්නේ වර්තමානයේ තියෙන තත්ත්වයේ පාසලක් බවට එදා තිබුණා නම් මම කොළඹ යන්නේ නැහැ ඒකට එන්නේ. හැබැයි එදා සීවලියට නොගියේ. සීවලිය එහෙම ගණන් ගත යුතු පත්වයේ පාසලක් විදිහට තිබුණේ නැහැ. ඒතකොට අපි අයියා සීවලිය යනවා. ලොකෝ අයියාත් තමයි සීවලිය ඉගෙන ගන්නවා. හරි ඊට පස්සේ පොඩි අයියා ගියා. හරි හැබැයි මම කොළඹ ගියේ අර හේතුව මත කියන්නේ මම කොළඹ ගියේ මට ඕන හින්දාම නෙවෙයි. දෙමව්පියන්ට ඒ පිළිබඳ අවබෝධයක් තිබුණා. දෙමව්පියෝ හින්දා මම කොළඹ දැම්මා. දැන් මං කියන්නේ තේරෙනවද? හැබැයි ඊට පස්සේ මේක අයාලේ ගිහිල්ලා අපි සාමාන්‍ය වචනෙන් කියනවා නම් නන්නත්තර වෙලා ඔහොම ඇවිල්ලා හරි ඊට පස්සේ යුගයක් ආවා එක්තරා විදුහල්පතිවරයෙක් මූලික කරගෙන අපි හැමෝම දන්නවා විදුහල්පතිවරයා කමල් සර් මේ මගේ පෞද්ගලික හිතවතෙක් කමල් සර් මූලික කරගෙන පුතේ හිතා ගන්න බැරි විදිහට ශීඝ්‍ර දියුණුවක් මේ පාසලත් කරගත්තා. මොකද්ද? අන්න එක තමයි පුතේ නායකත්වය. දැන් තේරෙනවද? අන්න ඒ වගේ තමයි පුතේ වගුවක් අතාත්විකයි ප්‍රාථමික යතුරක් නැත්නම්. ඒ නිසා වගුවකට ප්‍රාථමික යතුරක් තිබිය යුතුමයි. මොකටද? වගුවේ තියෙන දත්තවල උපලැකියානවල අනන්‍යතාවය සඳහා. ඒ නිසා ඒ ගැන හිතන්න යන්න එපා ඔයගොල්ලෝ. ඒ කියන්නේ හිතන්න එපා කියන්නේ ඒක 아무තු දෙයක් නෙමෙයි. ඒක කොහොමත් තියෙන්න ඕනි දෙයක්. රයිට්? ඒ නිසා තමයි මම ඔයගොල්ලන්ට ගේසුමානේ පෙන්වුවේ මෙන්න මෙහෙම. හරිද? මම ගේසුමානේ ඔයගොල්ලන්ට පෙන්වුවා මෙන්න මෙහෙම. මේකේ මම ගත්ත හස්බන්ඩ්ගේ අංකය HID. ඒ කියන්නේ හස්බන්ඩ් කෙනෙක් තව හස්බන්ඩ් කෙනෙක්ගෙන් වෙන් කරලා අඳුර ගන්න මම ගත්තා HID කියලා උපලැකියක්. මේකට අපි කියන්නේ උපලැකිය. තීරුවට කියන්නේ අපි උපලැකියනේ. නේ? එතකොට මම මේක ගත්තා
001 ගන්නකො ඉඩ මදි හින්දා. ඊගාවට h 002 h 003 මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ අංකය. ඒතර මේක පුතේ ප්‍රාථමික යතුරු උපලැකියක්. එහෙමනම් මේක ඇතුලේ තව අංකයක් තියෙන්න පුළුවන්ද? තව පාරක් තියෙන්න පුළුවන්ද h002 කියලා? තියෙන්න බෑ. මේ උපලැකිය ප්‍රාථමික යතුරු උපලැකියක් නිසා මේකේ පුතේ තියෙන්න බෑ මොකද්ද? මේකේ තියෙන්න බෑ කලින් භාවිතා කරපු අංකයක්. එහෙම තිබුණොත් ඒකේ තේරුම එකම අංකය දෙන්නෙකුට යනවා. එකම අංකය දෙන්නෙකුට ගියා කියලා කියන්නේ පුතේ අනන්නේ නැහැ කියන එක. එකම විභාග අංකය ළමයි දෙන්නෙකුට ගියොත් එහෙම මොකද බලන්නකෝ වෙන්නේ ප්‍රතිඵල වලට? නේද? එකම නේ ID නම්බර් එක ගියොත් එහෙම පුජ්‍යල දෙන්නෙකුට ප්‍රශ්නයක් නැද්ද? එකම ගිණුම් අංකය දෙන්නෙකුට ගියොත් එහෙම ප්‍රශ්නයක් නැද්ද? නේ ඒ හින්දා කවදාත් පුතේ එවැනි දත්ත එහෙම ඩුප්ලිකේට් වෙන්න බෑ අනන්‍ය වෙන්න ඕනේ. ඒතර දත්ත සමුදා වගුවක දත්ත අනන්‍ය කරන්න තමයි පුතේ ප්‍රාථමික යතුරු කියන ලක්ෂණය පාවිච්චි කරන්නේ. ඒතර වගුව හදනකොට අපි ඉගෙන ගන්න පුතේ SQL වල වගුව හදනකොට ඒ වගුව හදන්න භාවිතා කරන දත්ත සමුදා කළමනාකරන මෘදුකාංග තුල තියෙන පහසුකම් වගුවේ තෝරගත්ත උපලැකියක් අපි කියන උපලැකියක් ගැළපෙන උපලැකියක් ප්‍රාථමික යතුරක් කරන්න. ඒකේ software එකේ පහසුකම් තියෙනවා. ඒ පහසුකම් අපි SQL වල ප්‍රායෝගිකව භාවිතා කරමු. හැබැයි අපි ඒ වෙනකොට දැනගෙන ඉන්න ඕනි මෙහෙම දෙයක් තියෙනවා කියන එක. හරි. ඊට පස්සේ wife වගුව ගත්තොත් මම ඔයගලන්ට කිව්වා මේක අපි WID ගත්තොත් මේ ඉරක් අදින්න පුතේ ප්‍රාථමික යතුරු කියන එකට අන්ඩර්ලයින් කරන්න ඒකට. එහෙනම් මෙතන තියෙනවා W001 W002 W003 ඔය විදිහට පුතේ අංක ටික තියෙනවා. හරිද? ඔන්න කතන්දර. එතකොට මේකත් මොකද්ද වෙන්න ඕනි? ප්‍රාථමික යතුරු උපලැකියක් වෙන්න ඕනි. මම මේ ශරණික උත්තරෙත් එක්ක කතා කරේ. එතකොට මේ ප්‍රාථමික යතුර සහ ඒ මත වගුවේ තියෙන දත්ත නැත්තම් උපලැකියාන අනන්‍ය වීම කියලා කියන්නේ පුතේ රිලේෂන්ෂිප් එක නිසා ඇති වෙන තත්ත්වයක් නෙමෙයි. ඒක වගුවක තනියෙන් කොහොමත් විය යුතු දෙයක්. රිලේෂන්ෂිප් එක නිසා ඇති වෙන්නේ මොකද්ද? වගුවල තියෙන දත්ත අතර සම්බන්ධයක් හදන එක. දත්ත කළමනාකරණයේදී මේ සම්බන්ධය වැදගත්. අන්න ඒකට තමයි පුතේ රිලේෂන්ෂිප් හදන්නේ. රිලේෂන්ෂිප් එක මත අනන්‍යතාවයක් වගේ දෙයක් ගැන කතා කරන එක තේරුමක් නැහැ. ඒක මම කිව්වේ ශලනි දුන්න උත්තරේ මට පැහැදිලි නෑ කියලා. නේ එයා දුන්න උත්තරේ තමයි මොකද? ප්‍රයිමරි කී වෙනවා කියලා කියනවා. මම අහුවා මොකද්ද? වගු දෙකක් අතර සම්බන්ධතාවයේ 1 to 1 නම් වගු දෙකක් අතර සම්බන්ධතාවයේ 1 to 1 නම් එම වගු දෙකේ තියෙන උපලැකියාන පිළිබඳව අපිට ස්ථීර නිගමනයකට එන්න පුළුවන් කියලා කිව්වා. මම ඇහුවේ ඔයගලගෙන් මේ නිගමනය මොකක්ද කියලා. අන්න ඒකට ශරණි මට උත්තරයක් දෙනවා. ප්‍රයිමරි කී වෙනවා කියලා. ඒ උත්තරේ සම්පූර්ණයෙන්ම වැරදි. ඒ වැරදි කියන එක තමයි මම පුතේ මේ පැහැදිලි කරලා දෙන්නේ. හරි? මොකද මේ ප්‍රයිමරි කී වෙනවා කියලා කියන කාරණේ අදාළ වෙන්නේ පුතේ සම්බන්ධතාවයක් නිසා නෙමෙයි. දැන් ඔයගොල්ලෝ පේනවා මේ වගුව ස්වාධීනව වෙනම තියෙනවා. මේ වගුව ස්වාධීනව වෙනම තියෙනවා. එතන මේ වගුවේ ප්‍රාථමික යතුරු උපලැකියක් තියෙනවා. මේ වගුවේ ප්‍රාථමික යතුරු උපලැකියක් තියෙනවා. හරි. එතකොට මේ ප්‍රයිමරි කී වෙනවා කියලා කියන එක මූලික වෙන්න පුතේ සම්බන්ධතාවය නිසා නෙමෙයි ඈ. මම දන්නේ මට මේ සල්ලි කිව්වේ විදිහ අනුව පැහැදිලි වෙන කාරණේ මම මේ කියන්නේ. එතකොට එයා කියනවා උපලැකියාන අනන්‍ය වෙනවා කියලා. හරි. ඔව් ප්‍රයිමරි කී තියෙනකොට උපලැකියාන අනන්‍ය වෙන බව ඇත්ත. හැබැයි ඒකට සම්බන්ධතාවයේ ප්‍රශ්නේ සම්බන්ධයක් නැත. රිලේෂන්ෂිප් එකේ සම්බන්ධයක් නැත. මම මේ ශල්නි දුන්න උත්තරෙත් එක්ක විෂය කරුණු කතා කරේ ඈ. හරි. එතකොට අපි මේකේ තව උපලැකියක් ගත්තොත් එහෙම නේම් කියලා මම නැවත කියනවා මේ උපලැකියක් කියන්නේ තීරුවට උපලැකියානයක් කියන්නේ පේලියට. හරි. එතකොට මේ දත්ත එකතු වෙලා තමයි උපලැකියානේ හැදෙන්නේ. તો උපලැකියානයක් කියලා කියන්නේ එක පුජ්‍යලයකිය හෝ එක දෙයක් පිළිබඳ විස්තරයක්. හරි. එතකොට මේ තියෙන නම් ටික. අපි ABCD කියලා ගමුකෝ. මේකෙත් අපි නේම් ගන්නවා. ලේසියට ඈ. හරි. ඔන්න. right ඊගාට අපි කිව්ව දේ තමයි මේ සම්බන්ධතාවයේ ගොඩනගනකොට අර රජින්ද්‍ර කිව්වා වගේ රජින්ද්‍ර කිව්ව කාරණේ ප්‍රශ්න උත්තරේ වුණේ නෑ. නමුත් ඒක අදාළ දෙයක්. රජින්ද්‍ර කිව්ව කාරණේ අනුව නැත්නම් කාරණේ වගේ
වගු දෙකක් එකිනෙක සම්බන්ධ වෙනකොට අනිවාර්යයෙන් සම්බන්ධතාවය ඇති වෙන්නේ උපලැකි දෙකක් හරහා. උපලැකි දෙකක් හරහා පුතේ සම්බන්ධ වෙනවා උපලැකි යාන. ඔකයි කතන්දරය. සම්බන්ධතාවය ඇති කිරීමේ මූලික පරමාර්ථය තමයි මේ දත්ත අතර සම්බන්ධතාව හදන එක. දත්ත එකතු වෙලා තමයි පුතේ මේ උපලැකි යාන හැදෙන්නේ. දැන් මේ තියෙන පළවෙනි පුජ්‍යලයාගේ උපලැකි යානේ මේ තියෙන්නේ. මේක. මේ දෙවෙනි පුජ්‍යලයාගේ උපලැකි යානේ. මේක තුන්වෙනි එක්කෙනාගේ උපලැකි යානේ. මේක හතරවෙනි එක්කෙනා. අර්ගෙත් එහෙමයි. එහෙනම් ඔය උපලැකි යාන අතර සම්බන්ධතාවය හදන්න තමයි අපි relationships නැත්නම් සම්බන්ධතා ගොඩනගන්නේ. සම්බන්ධතා ගොඩනගනකොට පුතේ මූලික කොන්දේසියක් තියෙනවා. ඒ සම්බන්ධතා ගොඩනගෙන්න ඕනි සමාන උපලැකි හරහා. අසමාන උපලැකි හරහා සම්බන්ධතා හදන්න බෑ. හරිද? ඒ වගේම සම්බන්ධතාවය හදන්න භාවිතා කරන උපලැකි අනන්‍ය දත්ත සහිත උපලැකි වෙන්නත් ඕනි. එහෙම නැතුව උපලැකි සමාන වූ පමණින් සම්බන්ධතාවය හදලා හරියන්නේ නැහැ. උදාහරණයක් ගත්තොත් ඔයගොල්ලන්ට පේනවා මේ වගුවේ තියෙනවා name කියලා උපලැකියක්, මේ වගුවේ තියෙනවා name කියලා උපලැකියක්. එහෙනම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මොකද්ද? වගු දෙකක් අතර සම්බන්ධතාවය හැදෙන්න ඕනි සමාන උපලැකි දෙකක් හරහා නම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ උපලැකිය මේ උපලැකියට සම්බන්ධ කරලා සම්බන්ධතාවය හැදුවා නම් හරි කියලා. ඒක සම්පූර්ණයෙන් වැරදි. හේතුව මොකද්ද? හේතුව තමයි පුතේ නමක් කියලා කියන්නේ අනන්‍ය දත්තයක් නෙමෙයි. මොකද සමාන නම් සහිත හස්බන්ඩ්ලා ඉන්නත් පුළුවන්, සමාන නම් සහිත වයිෆ්ලා ඉන්නත් පුළුවන්. නේද? ඒතර ඒ හින්දා මේක ප්‍රායෝගික නැත. රයිට්, අනිවාර්යෙන් සම්බන්ධ වෙන්නේ අනන්‍ය දත්ත සහිත උපලැකි. එතකොට තවදුරටත් හංගන්න දෙයක් නැහැ. ඔයගොල්ලෝ දන්නවා ඒතකොට වෙන්නේ මොකද්ද? අනිවාර්යයෙන්ම පුතේ සම්බන්ධතාවයක් හැදෙන්නේ එක වගුවක ප්‍රාථමික යතුර අනිත් වගුවට ගිහිල්ලා. ඔක තමයි මූලධර්මය. අනිවාර්යෙන්ම වගුව අතර සම්බන්ධතාවය හැදෙනකොට හැදෙන්නේ කොහොමද? එක වගුවක ප්‍රාථමික යතුර තවත් වගුවකට යනවා. කොහොමද? එක වගුවක ප්‍රාථමික යතුර තවත් වගුවකට යනවා. හරිද? ඒ අනුව තමයි මම ඔයගලන්ට කිව්වේ ගිය සුමානේ මේ wife වගුවේ තියෙන ප්‍රාථමික යතුර WID අන්න ඒක එනවා මෙතෙන්ට. හරි? ඇවිල්ලා මේ දෙන්න මත වගු දෙක සම්බන්ධ කරනවා. ඔන්න සම්බන්ධතාවය හැදෙන විදිය. හරි? ඒතර සම්බන්ධතාවය හදන්න ඕනි අනන්‍ය උපලැකි මත. එතකොට එතෙන්දි වෙන්නේ එක වගුවක ප්‍රාථමික යතුර උපලැකිය අනිත් වගුවට ගමන් කරනවා. එතකොට කිසියම් වගුවක ප්‍රාථමික යතුර උපලැකියක් පුතේ වෙනත් වගුවකට යෙදෙනවා නම් ප්‍රාථමික යතුරක් නොවන ආකාරයෙන් ඒකට තමයි කියන්නේ මොකක් කියලාද? foreign key කියලා. ආගන්තුක යතුරු. කිසියම් වගුවක ප්‍රාථමික යතුරු උපලැකියක් වෙනත් වගුවක් තුල භාවිතා වෙනවා නම් ප්‍රාථමික යතුරු උපලැකියක් නොවන ආකාරයෙන් අන්න ඒකට කියනවා foreign key එක කියලා. එහෙනම් මේක foreign key එක. හරි? එතකොට අපි උදාහරණයක් ගත්තොත් එහෙම H001 කියන husband ගේ wife W004 කියලා හිතන්නකෝ. මෙයා තමයි මෙයාගේ wife. ඊගාට H002 කියන එක්කෙනාගේ wife W001 නම් H003 කියන එක්කෙනාගේ wife W002 නම් H004 කියන එක්කෙනාගේ wife W003. ඔන්න හැදෙන විදිය. හරි? ඔන්න ඔකට තමයි පුතේ 1 to 1 බලන්නකො මේ. මේ වගුවේ එක උපලැකි යානයක් කියන පුතේ එක පුජ්‍යලයේගේ විස්තරයක්. ඒ විස්තරයට ගැලපෙන මේ අංක මෙතන තියෙනවා කියලා කියන්නේ මෙන්න විස්තරය මේ තියෙන්නේ. ඒතර මේකට ගැලපෙන උපලැකි යාන තියෙන එකයි මේ. පැහැදිලි? ඔන්න ඔකයි කියන්නේ. මේ වගුවේ එක උපලැකි යානයකට මේකේ එක උපලැකි යානක් ගැලපෙනවා මේකේ එකකට මේක එකක් ගැලපෙනවා. ඔන්න ඔකට අපි කියනවා 1 to 1 කියලා. රයිට්. අහන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මගේ ප්‍රශ්න උත්තරයක් තාම ආවේ නැහැ. ඔයගොල්ලන්ට අවස්ථාව තියෙනවා තවදුරටත් උත්තර දෙන්න. දැන් බැලුවට මේක පේනවා. පෙනිපෙනෙත් උත්තර දෙන්න බැරි නම් පුතේ ඒක දුර්වලතාවයක්. වගු දෙකක් අතර සම්බන්ධතාවයේ 1 to 1 වන්නේ නම් හරි එම වගු දෙකේ තියෙන උපලැකියාන පිළිබඳ නිශ්චිත නිගමනයක් ඇති කරගත හැක. මෙත්සානි පුතේ දැන් තේරෙනවද 1 to 1 කියන්නේ මොකක්ද කියලා?
මෙත්සානි ඔව් සර්. හරි. දැන් එනවා මගේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්නකෝ. වගු දෙකක් අතර සම්බන්ධතාවය 1 to 1 නම් හරි ඒකනේ පුතේ 1 to 1 කියන්නේ. මම අහන්නේ වගු දෙකක් අතර සම්බන්ධතාවය 1 to 1 නම් එම වගු දෙකෙහි උපලැකියාන පිළිබඳව අපිට නිශ්චිත නිගමනයක් ගන්න පුළුවන්. මං අහන්නේ නිගමනය මොකක්ද කියලා. දැන් ඔයාලට බැලු බැලමට මේක පේනවා. අනුද හිතෙන්නේ නැද්ද? උපලැකිය සමානයි. උපලැකි වර්ගය සමාන වෙනවා. මොකද්ද උපලැකි වර්ගය කියන්නේ පුතේ? එක වගුවක කියන ID කියන වර්ගය අනිත් වගුවේ ID නෑ. ශලනි ආපහු කියන උපලැකියාන අණු පිටපත් වෙනවා කියලා. කොහෙද පුතේ මේකේ අණු පිටපත් වෙන්නේ? ශලනි ඊට පස්සේ දැන් කියනවා වෙන්නේ නැහැ කියලා නේ. හරි. කවුද තරුෂි කියනවා හොඳ වැදගත් කාරණයක්. මට ඒ උත්තරේ හරියට පැහැදිලි කරගන්න ඕනේ පුතේ. ඔයා කියනවා උපලැකියාන සමාන වෙනවා කියලා. මට ඒක හරියට පැහැදිලි කරලා කියන්න. තරුෂි. ඔයා කියනවා තරුෂි ආශාරා උපලැකියාන සමාන වෙනවා කියලා කියනවා. මට පැහැදිලි නෑ මොකද්ද ඔයා කියන්නේ කියලා. තමිදු කියන උත්තරයක් අන්න එක තමයි පුතේ මම අර ඉස්සෙල්ලා කිව්වේ. හරි ඕගොල්ලෝ උත්තර දෙන එක හරි පුතේ හොඳයි. නේ ඕගොල්ලෝ විවෘත වන තරමට නිවැරදි විය හැකියි විවෘත වන තරමට නිවැරදි විය හැකියි. දැන් බලන්න තමිදු උත්තරයක් දෙනවා මෙන්න මෙහෙම. තමිදු දෙන උත්තරය තමයි එක පුජ්‍යලයකට හෝ එක දෙයකට අදාළ දත්ත පමණක් උපලැකියානවල අඩංගු වීම නෑ පුතේ. එක පුජ්‍යලයකට හෝ එක දෙයකට අදාළ දත්ත පමණක් උපලැකියානවල අඩංගු වීම කියලා කියන්නේ මේක මේ 1 to 1 වීම නිසා අපි එළඹිය යුතු නිගමනයක් නෙමෙයි. කොහොමත් පුතේ උපලැකියානයක් කියන්නේ මොකද්ද? කොහොමත් උපලැකියානයක් කියන්නේ එක දෙයකට හෝ එක පුජ්‍යලයකට අයත් දත්තවල එකතුවක් තමයි. ඒක මේ වගු දෙක අතර සම්බන්ධතාවය 1 to 1 වීම නිසා අපි එළඹිය යුතු නිගමනයක් නෙමෙයි. ඒක කොහොමත් අපි එළඹිය යුතු නිගමනයක්. ඒ පුතේ මම ඔයගලන්ට පැහැදිලිව කිව්වනේ මොකද්ද? උපලැකියානයක් කියන්නේ මොකද්ද? මේ තියෙන්නේ මේ තිරස්ව තියෙන්නේ උපලැකියාන. උපලැකියානයක් කියන්නේ එක පුජ්‍යලයකගේ හෝ එක දෙයක් පිළිබඳ සම්පූර්ණ විස්තරය. ඒ කොහොමත් උපලැකියානය පිළිබඳ අර්ථ දැක්වීම. ඒක මේ 1 to 1 වීම නිසා ලැබෙන නිගමනයක් නෙමෙයි. එක තව උත්තරයක් එනවා. එයා කියනවා එක වගුවක හැම උපලැකියානයම අනිවාර්යයෙන්ම අනිත් වගුවේ උපලැකියාන එක්ක ලින්ක් වෙලා තියෙන්නේ. හරි පුතේ හරිනේ. ඒකනේ එක වගුවක එක උපලැකියානයක් ඊගා වගුවේ එක උපලැකියානයක් සමග පමණක් සහ නේ ඊළඟ වගුවේ නැත්නම් දෙවෙනි වගුවේ එක උපලැකියානයක් පළමු වගුවේ එක උපලැකියානයක් සමග පමණක් සම්බන්ධයි. ඔව් ඒකනේ 1 to 1 කියන්නේ. මේ 1 to 1 කියලා කියන්නේ කොහොමත් ඒ සම්බන්ධතාවය තියෙන නිසා. අපි අලුතෙන් එළඹිය යුතු නිගමනයක් නෙමෙයි ඈ. ආයේ ප්‍රශ්නේ කියන්නකෝ. කවුද අහන්නේ? අංජන ජයසාන්. අහගන්න පුතේ. වගු දෙකක් අතර සම්බන්ධතාවය 1 to 1 වීම නිසා. වගු දෙකක් අතර මම මේ කියන කාරණාව පුතේ ඔයගොල්ලෝ ගන්න ඕනේ ඔයගොල්ලෝ ඈ. වගු දෙකක් අතර සම්බන්ධතාවය 1 to 1 වීම නිසා. හරිද? 1 to 1 වීම නිසා අපිට මේ වගුවල තියෙන උපලැකියාන පිළිබඳ නිගමනයකට එළඹෙන්න පුළුවන්. මම අහන්නේ අන්නේ නිගමනය.
වගු දෙකක් අතර සම්බන්ධතාවය 1 to 1 වීම නිසා ඒ වගුවල උපලැකියාන පිළිබඳ අපිට නිගමනයකට එන්න පුළුවන්. කියන්නේ ෂනල් කියන්නේ එක් වගුවක ආගන්තුක යතුර තවත් වගුවක ප්‍රාථමික යතුර ලෙස පවතී. නෑ පුතේ. ඒක මම මේ කියන කාරණේට දාලා උත්තරේ නෙවෙයි. කොහොමත් පුතේ මම දැන් කිව්වනේ. කොහොමත් මම කිව්ව මොකද්ද? වගු දෙකක් අතර සම්බන්ධතාවය හැදෙන්න ඕනි. එක වගුවක ප්‍රාථමික යතුර අනිත් වගුවට ආගන්තුක යතුර ලෙස ගිහිල්ලා. ඒක මූල ධර්මයක්. ඒක වෙන්නම ඕනි. ඒක මේ සම්බන්ධතාවය හැදීම නිසා නැත්නම් සම්බන්ධතාවයේ ගොඩනැගෙන නිසා එන නිගමනයක් නෙමෙයි. සම්බන්ධතාවය හැදීම සඳහා කළ යුතු දෙයක්. දැන් නැත්නම් ඔයගොල්ලෝ හිතන්නකෝ මේ හස්බන්ඩ්ගේ වගුවේ තියෙන්න ඕනේ පුතේ හස්බන්ඩ් ඩේටානේ. හස්බන්ඩ්ගේ වගුවේ තියෙන්නේ හස්බන්ඩ් ඩේටා. නේ? එතකොට හස්බන්ඩ්ගේ වගුවේ හස්බන්ඩ් ඩේටා විතරක් තියෙන්න ඕනිකම තියෙද්දි ඇයි මේ වයිෆ් ID එකත් මෙතෙන්ට ආවේ? ඒ ආවේ පුතේ සම්බන්ධතාවය හදන්න ඕනේ හින්දා. අන්න මට මෙන්න මේක තමයි පැහැදිලි කරගන්න ඕනේ. ඔය සදීප කියන වගු දෙකෙහිම උපලැකියාන සමාන වීම. දැන් ඔය උත්තරේ කලින් එක්කෙනෙකුත් දුන්නා. නේ? උපලැකියාන සමාන වීම කියන එක කලිනුත් උත්තරයක් දුන්නා කවුද? ඔව් උපලැකියාන සමාන වෙනවා කියලා තරුෂිත් කිව්වා. මට ඒක පැහැදිලි කරේ නෑ. සදීප ඔයාගේ මයික් එක වැඩනේ. මට කියන්න මොකද්ද මේ උපලැකියාන සමාන? ඒ කියන්නේ හා? හස්බන්ඩ් වගුවේ උපලැකියාන 10ක් තියෙනවා නම් වයිෆ් වගුවේ උපලැකියාන 10ක් විතරයි තියෙනවා. අන්න හරි. ඒතකොට පුතේ ඔක ලියන්න ඕනි කොහොමද ඔයා? වගු දෙකේම උපලැකියාන සමාන වෙනවා නම් දරුවෝ දැන් ඔයා කිව් එක හරි. මට කියන්න ඔයා කිව් එකද ලියලා තියෙන්නේ කියලා. කියන්න මට. ඔයා chat box එකේ type කරලා තියෙන දේද දැන් ඔය කිව්වේ? ඈ? නෑ සර්. මල කෙලියන්නේ. උපලැකියාන ගණනයි. දැන් තේරෙනවද? නේ? හොඳට තේරුම් ගන්න ඕගොල්ලෝ උසස් පෙළ කරන ළමයි වගේම තරුණියෝ ඈ. හරි. ඒ හින්දා මේ වෙලාවේ නෙමෙයි මම මේ කියන්නේ අනාගත ජීවිතයේදී මෑත කාලීන අනාගතය මෑත අනාගතයේදී වචන හරියට නිරවුල්ව පාවිච්චි කරන්න. නැත්නම් මිනිස්සු අමාරු වෙනවා. පැහැදිලිද? හරි. කෑලි කෑලි හිස්ව පාවිච්චි කරන්න එපා ඈ. නේ දැන් ඔයා මට කියනකොට කිව්වා මොකද්ද? උපලැකියාන ප්‍රමාණය කියලා. හැබැයි chat එකේ දාලා තියෙන්නේ මොකද්ද? වගු දෙකෙහිම උපලැකියාන සමාන වීම. ඒක තරුෂිත් ලිව්වා. ඒකයි මම තරුෂිකෙන් පැහැදිලි කරලා ඇහුවේ මොකද්ද මේ කියන්නේ කියලා. හොඳට අහගන්න පුතේ. වගු දෙකේම උපලැකියාන සමානයි කියන්නේ මොකද්ද? වගු දෙකේම තියෙන එකම දත්ත කියන එකනේ. මේකේ තියෙන උපලැකියාන ටිකම නම් පුතේ මේකෙත් තියෙන්නේ මේ වගු දෙකම සමානයි. ඒක වෙන්න බෑනේ. සමාන දත්ත දාන්න මොකටද වගු දෙකක් හදන්නේ? වගු දෙකක් හදන්නේ මොකටද? අසමාන දත්ත තියෙන නිසා. නේ? හස්බන්ඩ් ඩේටා කියලා කියන්නේ එක දත්ත ආකාරයක්, වයිෆ් ඩේටා කියලා කියන්නේ තව දත්ත ආකාරයක්. එහෙනම් උත්තරේ එන්න ඕනි කොහොමද? වගු දෙකෙහිම උපලැකියාන සමාන වීම නෙමෙයි, වගු දෙකෙහිම උපලැකියාන ප්‍රමාණය සමාන වීම. අන්න උත්තරේ. උත්තරය ආව හොඳයි. තරුෂිත් ඒකට ලං වුණා නමුත් හරියට පැහැදිලි කරේ නැහැ. දැන් සදීපගෙන් උත්තරේ මම එළියට ගත්තා. හරිද? එහෙනම් පුතේ ඔන්න ඔකයි උත්තරේ මොකද්ද? තරුෂිත් කියනවා ඔව් සර් මගේ උත්තරේ ඒක තමයි. ඔව්. දැන් තේරෙනව නේද දරුවෝ මම කියන්නේ බොරුද කියලා? හොඳට තේරුම් ගන්න පුතේ අපි ඕගලන්ට වඩා වයසයිනේ. නේ? ඕගලන්ට වඩා වයසට ගියේ නිකන් නෙමෙයි. පැහැදිලිද? අපි ලබාගත්ත දැනුමක්, කුසලතාවයක්, ඥානයක්, බුද්ධියක් වගේම පුතේ අත්දැකීම් තියෙනවා. විශේෂයෙන්ම ඕගොල්ලෝ වගේ දරුවන්ගේ හැසිරීම පිළිබඳව. තේරෙනවනේ? එතකොට පුතේ ওই විදිහට උත්තරේ නම් විභාගෙ දෙවුවහම මොකද වෙන්නේ? ලකුණු හම්බෙන්නේ නැහැ. හැබැයි ඕගොල්ලෝ උත්තරේ ලියලා පුතේ මොකද උත්තරේ ඔළුවේ තියෙනවනේ. උත්තරේ ඔළුවේ තියෙනවා. දැන් තරුෂි කියන්නේ ඔව් සර් මගේ උත්තරෙත් ඕක තමයි. මට මේක තමයි. මම මේක දන්නවා. ඒ දන්නේ හින්දානේ මම ඔයාව ප්‍රශ්න කරේ. හැබැයි ඔයාට නේ ඒ ඉතිවිච්ච අඩුපාඩුව නිවැරදි කරගත්තේ නෑ ඔයා. හරිද? එතකොට වගු දෙකේම උපලැකියාන සමානයි කියලා උත්තරේ දුන්නා නම් පුතේ ඕගොල්ලෝ හරි සන්තෝෂෙන් ගෙදර ආවට නේ. එතකොට මටත් ඕගොල්ලෝ කියනවා ICT ගුරුවරයා විදිහට මම කියන්නේ මේක සැබෑවක් විය යුතු නෑ නේ. එතකොට ඕගොල්ලෝ කියනවා කොහොමද පුතේ පේපර් එක අර කිසි අවුලක් නෑ සර් නියමයි. සර් උගන්වපුවත් එහෙමම ආවා.
නැත්නම් ගණප ගොඩාක් ආවා. හරි හොඳට ලිව්වා. අනිවාර්යෙන් මම හිතලා අහන පුතේ ඒකක් හොඳ පුළුවන් වේද? ඔව් සර්. අනිවාර්යයි. හැබැයි රිසල්ට් එක එනකොට තියෙන්නේ C එකක් B එකක්. හේතුව මොකක්ද? විෂය දන්නේ නැතුව නෙමෙයි පුතේ. විෂය දන්නවා. හැබැයි විෂය දැනගත්තට ලියන උත්තරේ ලියන්නේ අහන ප්‍රශ්නෙට හරියටම ගැලපෙන්න නෙමෙයි. ඔක මම කලින් අවස්ථාවෙත් පැහැදිලි කරා. ඔයාලට නිවැරදි වෙන්න පුතේ තව මාස ලබන අවුරුද්දට තියෙනවා 7ක්, මේ අවුරුද්දේ තව තියෙනවා 2ක්. ඔක්තෝබර් මාසේ ඉතුරු දවස් ටික අතහැරපුවාම නොවැම්බර් දෙසැම්බර් ජනවාරි ඉඳන් ජූලි දක්වා මාස 7ක් කියන්නේ මාස 9ක් තියෙනවා. හොඳට ෆෝමැට් වෙන්න පුළුවන්. මේ කියන්නේ ඔලුවට ගන්න. හරි. බොහොම සරල දෙයක් තියෙන පුතේ. මම පුන පුනා ඔයගලගෙන් ඇහුවා. දැන් උත්තරය ආවා එළියට. මොකක්ද වගු දෙකක් අතර සම්බන්ධතාවයේ පුතේ 1 to 1 නම් අනිවාර්යයි ඒ සම්බන්ධතාවයේ මත වගු දෙකේ තියෙන උපලැකියාන පිළිබඳ නිගමනයකට එන්න පුළුවන්. මොකද්ද නිගමනය? නිගමනය තමයි වගු වල තියෙන උපලැකියාන ප්‍රමාණය සමානයි. අසමාන වෙන්න බෑනේ පුතේ. ඇයි? මේක එකක් මේකට සම්බන්ධයි, මේක එකක් මේකට සම්බන්ධයි. හරියට නිකන් හිතුවොත් එහෙම හස්බන්ඩ් වගුවේ උපලැකියාන 50ක් තිබුණොත් ඒකේ තේරුම මොකද්ද? හස්බන්ඩ් වගුවේ උපලැකියාන 50ක් තිබුණොත් ඒකේ තේරුම මොකද්ද? ටකල කියන්නේ කවුරු හරි. හස්බන්ඩ් වගුවේ උපලැකියාන 50ක් තිබුණොත් ඈ? කවුද? වයිෆ් වගේ ඔව් ඒ කියන්නේ මහත්වරු 50 දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ඒකට කියන්නේ කොහොමද අපි? සැමියන් නේ. ඔව්. සැමියන් ඉන්නවා කීයද 50ක්. සැමියෝ 50 දෙනෙක් ඉන්නවා නම් පුතේ මේ බිරින්දෑවරු කී දෙනෙක් ඉන්නවද? අනිවාර්යෙන් 50ක් ඉන්න ඕනේ. සැමියෝ 50ක් ඉඳලා බිරින්දෑවරු 60ක් හිටියොත් එහෙම මොකද වෙන්නේ? එතකොට බිරින්දෑවරු ගන්න වැඩි නේ පුතේ. ඒකේ එතකොට සැමියෝ 50යි නම් ඉන්නේ නේ බිරින්දෑවරු 60ක් හිටියොත් පුතේ එතකොට අනිවාර්යෙන් බිරින්දෑවරු ප්‍රමාණය වැඩි. එතකොට එක සැමියෙකුට බිරින්දෑවරු කිහිප දෙනෙක් ඉන්නවා කියන එකකින් ඔප්පු වෙනවා. ඒතර 1 to 1 නෙමෙයි. හරි ඒ වගේම සැමියෝ 50ක් ඉන්නවා නම් බිරින්දෑවරු 35ක් හිටියොත් එහෙනම් මොකද වෙන්නේ? ඒකෙන් කියන්නේ එක බිරින්දකට සැමියෝ කිහිප දෙනෙක් ඉන්නවා කියන එක ඒත් පුතේ 1 to 1 නෙමෙයි එතකොට. කාරණේ පැහැදිලි? මේ උදාහරණ මම ගන්න එකයි. කාරණේ පැහැදිලි නේද? එහෙනම් පුතේ ඕනෑම වෙලාවක රිලේෂන්ෂිප් එකේ ස්වභාවය 1 to 1 නම් ෂුවර් මොකද්ද? මේ වගේ උපලැකියාන ප්‍රමාණයයි මේ වගේ උපලැකියාන ප්‍රමාණයයි සමානයි. අසමාන වෙන්න බෑ කවදාවත්. දැන් තේරෙනවද කියන්නේ? ඉතින් හරි සරල නිගමනයක් නේ. හරි. ඔන්න ඒක තන්දරේ ඉවරයි. ඊගාවට මේ 14 වෙනි පිටුවේ උඩ 1 to 1 රිලේෂන්ෂිප් එකට මම උදාහරණයක් දීලා තිනවා වගු දෙක husband and wife කියලා. නේ? ඒ වගේම යට කොටුවෙත් එක ලියාගත්තා. තව උදාහරණයක් උතන ලියා ගන්න පුතේ. ඉස් කොටු දෙකක් මෙහෙම දාලා තිනව නේද? ඔව් මේක අපිට ගත්ත හැකි student desk එක ළමයෙකුට එක ඩෙස්ක් එකයි එක ඩෙස්ක් එකකට එක ළමයයි student desk ලියගන්න එක ළමයෙකුට එක ඩෙස්ක් එකයි එක ඩෙස්ක් එකකට එක ළමයයි student desk කියලා කියන්නේ 1 to 1 සම්බන්ධතාවය. හැබැයි ඔය ප්‍රයිමරි පන්ති වල නෙමෙයි ඈ. ප්‍රයිමරි පන්ති වල අපි දන්නවා එක ඩෙස්ක් එකේ ළමයි කීප දෙනෙක් ඉන්නවා. නේද? හැබැයි 6න් පස්සේ පන්ති කියන්නේ 5න් පස්සේ පන්ති වලදී එක ළමයෙකුට එක ඩෙස්ක් එක ගන්න දෙනවා. ඒක මනෝවිද්‍යාත්මක කාරණයක්. හරි? ඒ කියන්නේ ඒකෙන් කරන්නේ මොකද්ද? පුජ්‍යල පෞරුෂය ගොඩනගන එක. තනිව ගොඩනගෙන්න ඉඩ ආරින්න. ඒවා මනෝවිද්‍යාත්මකයි පුතේ. හරි ඉස්සෙල්ලාම පොඩි පන්ති වලදී උගන්වනවා මේක මේ සංකලනය කියන්නේ ගැහැණු පිරිමි ભેදයකින් තොරව යාළුවෝ ආශ්‍රය කරමින් එහෙම ගොඩනගෙන්න ඒකට අවශ්‍ය කරන වාතාවරණය හදලා ඊට පස්සේ ඒ වාතාවරණයේ ඇතුලේ හදනවා පෞරුෂය. හරි ඒවා තමයි මේ මනෝවිද්‍යාත්මක කාරණා. ඉතින් මේ කාරණා ඒ ආකාරයෙන්ම ඉස්සරහට යනවා නම් හොඳයි ඈ. හරි ඇති. ඔන්න පුතේ අපි 1 to 1 සම්බන්ධතාවය ගැන කතා කරලා අවසන් කරා. කතා කරන්න තියෙන කාරණා සියල්ලම. ඊට අමතරව මම නැවත අවස්ථාවක් ඔයගලන්ට දෙනවා. මොනියම් හෝ ආකාරයක ප්‍රශ්නයක් ඔයගලන්ට තියෙනවා නම් මේ කතාරු කාරණා සම්බන්ධව අහන්න. මම කියවනේ මේක දවස් දෙකක් කතා කරලා හරි පුතේ විසඳ ගන්න එක හරි වැදගත්. මොකද අනිවාර්යෙන් මේකෙන් ප්‍රශ්න තියෙනවාමයි. නැත්නම් වෙන ප්‍රශ්න වලට මේක මූලික වෙනවා. ෆොරින් කී එකක එතකොට මේ උපලා කියන්නේ මේවා හිස්සෙන්න බැරිද? දත්ත. මොකද පුතේ?
ෆොරින් කී බෑ දත්ත නැතින බැරි කවදාවත් බෑ පුතේ. මොකද හේතුව? හොඳ ප්‍රශ්නයක්. ඇයි හේතුව? හේතුවත් ඔයාම කිව්වා නම් වඩා සාර්ථකයි. ෆොරින් කී එකක් කවදාවත් නල් වෙන්න බෑ. ඒ කියන්නේ හිස් වෙන්න බෑ. උපලකිය සම්බන්ධ කරන්න බැරි නේද? ඒකක් කාරණයක් තමයි. ඊට වඩා වන්නම් කාරණයක් කියන්න පුළුවන්. කවදාවත් ආගන්තුක යතුරක්, ඒ කියන්නේ ෆොරින් කී එකක්. ෆොරින් කී එකක් කියලා කියන්නේ තවත් උපලැකියක්. හිස් වෙන්න බෑ. ඇයි එහෙම නොවෙන්නේ? ඒ කියන්නේ හිස් වෙන්න බැරි ඇයි? අන්න හරි. පවන් හරියටම හරි. ඒක වෙනත් වගුවක ප්‍රාථමික යතුරක් නිසා. හරි. ඒ කියන්නේ පුතේ හැම වෙලේම ෆොරින් කී එකක් වෙන්නේ වෙනත් වගුවක ප්‍රයිමරි කී එකක්. ඒ කියන්නේ ප්‍රාථමික යතුරක්. ප්‍රාථමික යතුරක් පුතේ කවදාවත් හිස් වෙන්න බෑ. ප්‍රාථමික යතුරක් හිස් වුණා කියලා කියන්නේ එතන ඩේටා එකක් නැහැ කියන එක. ඒතර උදාහරණයක් ගන්නකො මෙහෙම. මේ R කියන වයිෆ්ට අංකයක් නැහැ. ඒතර පුතේ මේක අතාර්ථිකයි. කොහොමද අනන්නේ වෙන්නේ? R වඳුරගන්නේ කොහොමද? ඒ කියන්නේ ළමයෙක් විභාගෙට ලියනවා විභාග අංකයක් නැතුව. නේ? බැංකුවක ගිණුමක් තියෙනවා ගිණුම් අංකයක් නැහැ. පුජ්‍යලයකට ඩෙන්ටි කාඩ් එකක් නිකුත් කරලා තියෙනවා ඩෙන්ටි කාඩ් නම්බර් එකක් නැහැ. දැන් මේවා අතාර්ථික නැද්ද? නේ? දැන් පැහැදිලි නැද්ද කියන එක? එතකොට එහෙම වෙන්න බෑ. රයිට්. එතකොට කවදාවත් පුතේ ප්‍රාථමික යතුරක් මේ වගේ හිස් වෙන්නේ නැහැ. ඒක අනිවාර්යයෙන්ම දත්ත සහිත විය යුතුයි. ඔය හිස් කියන එකට තමයි පාවිච්චි කරන ඉංග්‍රීසි වචනයක් null කියලා. null වෙන්න බෑ. null කියන්නේ පුතේ හිස් කියන අදහස. එතකොට ආගන්තුක යතුරක් කියලා කියන්නේ වෙනත් වගුවක ප්‍රාථමික යතුරක් නිසා කවදාවත් ආගන්තුක යතුරක් හිස් වෙන්න බෑ. ඒක එක පැත්තකින් එහෙම කතා කරන්න පුළුවන්. අනිත් පැත්තෙන් ඔයාගේ කාරණේත් හරි. එතකොට හිස් වුණොත් පුතේ අනන්‍යතාවයක් ගන්න බෑනේ. ඇයි? දැන් මෙතන මේක හිස් වුණොත් එහෙම මොකද වෙන්නේ? මේක හිස් වුණොත් පුතේ මේ උපලැකිය මේ වගුවට ගෙනාවේ සම්බන්ධතාවය හැදීම සඳහා වගේම මේ උපලැකියානේ පිළිබඳ අර්ථය ගන්න. දැන් ඉතා පැහැදිලි H001 කියන හස්බන්ඩ්ගේ වයිෆ් තමයි W004. අඳුරගන්න ලේසියි දැන්. එතන මේ ඔස්සේ මෙහෙම ආපුවාම එයාගේ විස්තරය එයාගේ නම S අඳුරගන්න පුළුවන්. හැබැයි දැන් මෙතන H002 ගේ වයිෆ් නෑ දැන්. පැහැදිලි නේද කියන්නේ? හරි දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔව් වයිෆ් කෙනෙක් ඉඳලා මැරෙන්න පුළුවන්. හස්බන්ඩ් කෙනෙක් ඉඳලා මැරෙන්න පුළුවන්. වයිෆ් කෙනෙක් ඩිවෝස් වෙන්න පුළුවන්. හස්බන්ඩ් කෙනෙක් ඩිවෝස් වෙන්න පුළුවන්. එහෙම දේවල් වෙන්න පුළුවන් නේ. එහෙනම් පුතේ එහෙම කට්ටිය මේ වගුවට දාන්නේ නැහැ. දැන් පුතේ මේ වගුවේ පැහැදිලිම තියෙන්නේ කවුද? හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්. පැහැදිලි. එතකොට මේ දෙගොල්ලම ජීවතුන් අතර ඉන්නවා නම් විතරයි මේ වගුවට ඩේටා යන්නේ. එහෙම නොවන අයගේ ඩේටා යන්න ඕනි වෙන වගුවලට. පැහැදිලිනේ? ඒක හොඳට තේරුම් ගන්න. දැන් කළමනාකරණයක් කරනවා කියන්නේ පුතේ ඕකටනේ. හරි? පැහැදිලි. කළමනාකරණයක් කියලා කියන එකේ තේරුම ඒකයි. හරි? එතකොට එන්න එක තමයි මම කිව්වේ දත්ත කළමනාකරණයේදී වැදගත්ම දේ තමයි මොකද්ද? ඒ දත්ත ටික පුතේ වඩා නිවැරදිව ගබඩා කරගන්න එක. වඩා නිවැරදිව ගබඩා කරගන්න බැරි වුණොත් පුතේ කළමනාකරණය ගැන කතා කරලා වැඩක් නැහැ. ඒක අනිවාර්යෙන් ෆේල්. හරි. එතකොට මේ database management system කියලා කියන නැත්නම් database management කියලා කියන පාඩම ඇතුලේ අපි කතා කරන්නේ මේ සියල්ල. හරි? ඒතර විධිමත්ව ගබඩා කරේ නැත්නම් පුතේ කළමනාකරණයක් ගැන කතා කරලා වැඩක් නැහැ. රයිට්. ඇති. ඔන්න ඔක තමයි තව කාරණා ටික වෙන්නේ. රයිට්. තව ප්‍රශ්න තියෙනවද? අනුද දැන් ප්‍රශ්න උත්තරේ හම්බුනන්නේ? තව ප්‍රශ්න තියෙනවද? මම ඊගාකට යන්න හැදුවේ. තියෙනවද ප්‍රශ්න? නෑ. යමු ඊගාකට. එන්න පුතේ 14 වෙනි පිටුවේ දෙවෙනි එක ඒක බහු සම්බන්ධතා one to many relationships. මොකද්ද මේ ඒක බහු one to many කියලා කියන්නේ? ලියන්න මෙහෙම. ලියන්න. ඒකේ එහා පැත්තේ ඉඳ තියෙනවා. මේක බැලන්ස් කරලා ලියන්න. දත්ත සමුදාවක් තුල උත්තරයක් ඇවිල්ලා තියෙනවා කාගෙන්ද? මදුෂ්‍යද දන්නේ නැහැ. ඒක මම වෙනම කතා කරන්නම් ඈ.
ලියන්න. දත්ත සමුදාවක් තුල වගු දෙකක් එකිනෙක සම්බන්ධ වීමේදී දත්ත සමුදාවක් තුල වගු දෙකක් එකිනෙක සම්බන්ධ වීමේදී දත්ත සමුදාවක් තුල වගු දෙකක් එකිනෙක සම්බන්ධ වීමේදී එම වගු දෙක අතර පැවතිය හැකි වගු දෙකක් එකිනෙක සම්බන්ධ වීමේදී එම වගු දෙක අතර පැවතිය හැකි තවත් සම්බන්ධතා ආකාරයක් ලෙස එම වගු දෙක අතර පැවතිය හැකි තවත් සම්බන්ධතා ආකාරයක් ලෙස කියලා කමාවක් දාලා ලියන්න පුතේ. ඒක බහු සම්බන්ධතාවයක් ලෙස ඒක ඉරි කැලලක් බහු වරහන් ඇතුළේ ලියන්න 1 to many ආකාරයක් ලෙස ඒක බහු ඒ කියන්නේ 1 to many ආකාරයේ ගත හැක ඒක බහු 1 to many many ආකාරය ගත හැක එතකොට පුතේ ආකාරය ඒ කියන්නේ තවත් ආකාරයක් තමයි මොකද්ද 1 to many කියලා කියන්නේ. right. දැන් ඉඳ තියෙනවා නම් ඒ පිටුවේම 14 වෙනි පිටුවේම අලුත් රූලෙන් පටන් ගන්න අලුත් රූලකින් නැත්නම් 15 වෙනි පිටුවට එන්න. හැබැයි ඉඳ තියෙනවා නම් ඒ රූලෙන් පටන් ගන්න ඈ. ලියන්න මෙහිදී දැන් සම්බන්ධතාවයේ ස්වභාවය මම කියන්න හදන්නේ මෙහිදී පළමු වගුවේ පුතේ මට කියන්න වගුවේ කියන එකට තව පාවිච්චි කරන සිංහල වචනයක් උසස් පෙළ වගුවේ කියලා කියන වචනට වගුව කියන වචනට පාවිච්චි කරන සිංහල වචනයක් තියෙනවා. ඒ වචනේ තමයි ගොඩක් වෙලාවට විභාගෙට එන්නේ. වගුවට පාවිච්චි කරන තව වචනයක් සිංහල වචනයක්. දැන් නැද්ද ඒක? සම්බන්ධක. අන්න හරි සම්බන්ධකය. බොහොම හොඳයි. හරි වගුවේ ලියන්න වගුවේ වරහන් ඇතුලේ මේ හරස්සිරක් ගහලා ලියන්න සම්බන්ධකයේ ඒ කියන්නේ රිලේෂන් එක. රිලේෂන්ෂිප් එක කියලා කියන පුතේ සම්බන්ධතාවයට. රිලේෂන් එක කියලා කියන්නේ සම්බන්ධකයට. ඒක තමයි වගුව කියන්නේ. ලියන්න මෙහිදී පළමු වගුවේ නැත්නම් සම්බන්ධකයේ එක උපලැකියානයකට මෙහිදී පළමු වගුවේ හරස්විලක් සම්බන්ධකයේ එක උපලැකියානයකට සම්බන්ධ උපලැකියාන එකක් හෝ කිහිපයක් එක උපලැකියානයකට සම්බන්ධ උපලැකියාන එකක් හෝ කිහිපයක් දෙවන වගුවේද උපලැකියාන එකක් හෝ කිහිපයක්
දෙවන වගුවේද කමා දෙවන වගුවේද කමා දෙවන වගුවේද කමා එකටම ලියන්න දෙවන වගුවේ එක් උපලැකියානයකට දෙවන වගුවේ එක් උපලැකියානයකට දෙවන වගුවේ එක් උපලැකියානයකට සම්බන්ධ දෙවන වගුවේ එක් උපලැකියානයකට සම්බන්ධ උපලැකියාන දෙවන වගුවේ එක් උපලැකියානයකට සම්බන්ධ උපලැකියාන එකක් පමණක් එකක් පමණක් පළමු වගුවේද පවතී එකක් පමණක් පළමු වගුවේද පවතී එකක් පමණක් පළමු වගුවේද පවතී right එතකොට පුතේ ඔවැනි සම්බන්ධතාවයකට කියනවා මොකක් කියලාද one to many relationship එකක් කියලා. ඒ කියන්නේ පළවෙනි වගුවේ එක උපලැකියානයට සම්බන්ධ උපලැකියාන එකක් හෝ කිහිපයක් තියෙනවා දෙවෙනි වගුවේ. ඒ නිසා තමයි වෙත many වෙන්නේ. හැබැයි දෙවෙනි වගුවේ එක උපලැකියානයට ගැලපෙන උපලැකියාන එකයි තියෙන්නේ පළවෙනි වගුවේ. එහෙනම් පුතේ ඒකට කියනවා one to many කියලා. හරි එතකොට ඔය one to many සම්බන්ධතාවයකට හොඳම උදාහරණයක් තමයි පුතේ මම ඇඳලාම පෙන්නන්නම් නැත්නම් මෙතන අපි ලියන්නම්කෝ one to many සම්බන්ධතාවයකට හොඳම උදාහරණයක් අපිට ගන්න පුළුවන් උදාහරණයක් ගන්න පුළුවන් ගොඩක් සාමාන්‍ය ලෝකේ වැඩිම ප්‍රමාණයක් තියෙන පුතේ one to many සම්බන්ධතාව හරි තේරෙනවනේ එතකොට මෙතන අපි ගන්නවා parent මේකේ අපි ගන්නවා child මේකේ තියෙන දෙමව්පියන්ගේ විස්තර මේකේ තියෙන ළමයින්ගේ විස්තර. ඒතර මේ සම්බන්ධතාවය one to many one to many. ඊගාට ඕන අපිට ගන්න පුළුවන් මෙතන ඉන්නවා owner. owner කියලා කියන පුතේ හිමිකරු. හිමිකරුවා හිමිකරු නැත්නම් හිමිකරුවා. මෙතන තියෙනවා vehicle. ඒ කියන්නේ වාහනය සම්බන්ධතාවයේ one to many. ඒ කියන්නේ එක හිමිකරුවෙකුට වාහන එකක් හෝ කීපයක් තියෙන්න පුළුවන්. හැබැයි එක වාහනයකට එක හිමිකරුවයි. එක දෙමව්පියෙකුට ළමයි එක්කෙනෙක් හෝ කීප දෙනෙක් ඉන්න පුළුවන්. හැබැයි එක ළමයෙකුට එක දෙමව්පියයි. ඔන්න one to many. කලින් පිටුවට ඇවිල්ලා ඒක අර හිස්තැන් දෙක පුරව ගන්න. one to many යටතේ පුතේ එක බහුවක යටතේ තියෙනවනේ හිස්තැන් දෙක. ඒක පුරව ගන්න. right. දැන් අපි වගුවට යමු. මම ගන්නම් ඔය උදාහරණෙම ඔන්න parent කියන වගුව. මම මේක ටිකක් ලොකුවට අඳින්නම්. ඔන්න පුතේ parent වගුව parent වගුවේ තියෙනවා parent අඳුර ගන්න ID එකක් parent ID. නැත්නම් parent number. කොහොමද එන්නේ? මෙතන මම අන්ඩර්ලයින් කරලා තියෙනවා parent ID නැත්නම් parent number. හරි. parent name එක තියෙනවා. අනිකුත් විස්තර තියෙනවා. ඒක පස්සේ ගමු. අපි හිතමු දැන් පළවෙනි parent ගේ නම P0 අංකය P0001. දෙවෙනි parent P0002. මේක ප්‍රාථමික අතුර. මේ අන්ඩර්ලයින් කරලා පෙන්නන්න පුතේ ඒක. ඊගාවට P0003. ඊගාට P0004. ඔය විදිහ තමයි එන්නේ. එයාගේ නමක් තියෙනවා.
right හරි මෙතන තියෙන පුතේ child වගුව ළමයින්ගේ විස්තර තියෙන්නේ මේකේ මේකෙත් තියෙනවා child වඳුරු ගන්න අංකයක් CID child ID එයාගේ name එක ඔය ආදි වශයෙන් තියෙනවා මේක තියෙනවා C 0001 C 0002 C 0003 C 0004 C 0005 C 0006 ඔය ආදි වශයෙන් තියෙනවා ඔන්න වගු දෙක right මෙන්න parent වගුව මෙන්න child වගුව දැන් මට කියන්න මේකත් පුතේ ප්‍රාථමික යතුර දැන් මේ වගු දෙක එකිනෙක සම්බන්ධ වෙනකොට අපි කොහොමද දැන් කතා කරලා තියෙනවා වගු දෙකක් එකිනෙක සම්බන්ධ වෙනකොට කොහොමද සම්බන්ධ වෙන්න ඕනි එක වගුවක ප්‍රාථමික යතුරු උපලකිය අනිත් පැත්තට යන්න ඕනි සම්බන්ධතාවයේ ගොඩනැගීම සඳහා. එහෙම ගියාට පස්සේ යාට කියනවා ආගන්තුක යතුරු කියලා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් එක වගුවක ප්‍රාථමික යතුරු උපලකිය අනෙක් වගුවට යන්න ඕනි ආගන්තුක යතුරක් ලෙස. මට යෝජනා කරන්න ඒ සඳහා සුදුසු තත්ත්වය මොකද්ද? දැන් මම එහෙම කියන්නේ මේ අහන්න one to one සම්බන්ධතාවයක් හදනකොට අපි මෙතන ගත්ත ආකාරය තමයි wife වගුවේ තියෙන wife ID කියන නැත්නම් WID කියන ප්‍රාථමික යතුරු උපලකිය husband වගුවට ගෙනල්ලා තමයි සම්බන්ධතාවය හැදුවේ. නේද? ඒ වගේම අපිට පුළුවන් ද husband වගුවේ තියෙන උපලකිය මේක මෙහෙට ගේන්න නැතුව husband වගුවේ තියෙන husband ID කියන උපලකිය wife වගුවට ගෙනිහිලා මේ සම්බන්ධතාවය හදන්න. husband වගුවේ තියෙන husband ID කියන උපලකිය wife වගුවට ගෙනිහිලා මේ සම්බන්ධතාවය හදන්න පුළුවන්ද? පුළුවන්. කිසි අවුලක් නැහැ. හේතුව මොකද්ද? 1 to 1 නිසා. 1 to 1 නිසා හරියටම හරි. සම්බන්ධතාවයේ 1 to 1 නිසා. හරි. හැබැයි පුතේ මෙතන තියෙන්නේ 1 to many සම්බන්ධතාවයක්. නේ ඒක හදන්න කලින් අපි දන්නවා ඇයි? අපිට එක ළමයෙකුට දෙමව්පියෝ කීප දෙනෙක් ඉන්නවා කියන එකේ තේරුම මොකක්ද? හා? ඔය එක්කෙනෙකුට ගැලපෙන කීප දෙනෙක් ඉන්නවා කියන එක. හරි? right. මට කියන්නේ නම් මෙතන යෝජනා කරන්න කොහොමද මේ වගුවේ හැදෙන්න ඕනේ? වගුවේ නෙමෙයි සම්බන්ධතාවය හැදෙන්න ඕනේ කොහොමද? child වගුවට parent ID කියනවා. child වගුවට parent ID යන්න ඕනේ. එහෙමද? ඔව්. ඔව්. එතකොට parent වගුවට child ID આવොත් වැරදිද? වැරදි. ඇයි? එක දෙමාපියෙක් ඉන්නේ එක ළමයෙක්ගෙන් අදහස්. එහෙම වුණොත් උපලෙක් ඊට ඉතුරු වෙන්නේ. හා? උපලෙක් කියන සමහරේ ඉතුරු වෙනවා. පැහැදිලි. අනිත් ඒවා උත්තර දෙන්න. කොහොමද අය? විදේශී මට උත්තරයක් කියන්න. විදේශී parent ID එක child වගුවට අරන් යන්න ඕනේ. මම අහන්නේ එහෙම නොකර child ID එක parent එකට ගෙනාවොත් වැරදිද? ඔව් සර්. එතකොට මොකද්ද වෙන්නේ? එහෙම ගෙනාවොත් මොන වගේ අරුබුදයක් එයිද? දත්ත අනුපිට කවුද කිව්වේ?
රෂනල් හරියටම හරි. ඔන්න ඔය විභාගවලදී අහනවා පුතේ. දත්ත අණු පිටපත් වෙනවා. ඒ කියන්නේ අපි database භාෂාවෙන්ම ප්‍රශ්න උත්තර දෙන්න ඕනේ ඈ. ඒ කියන්නේ data duplication, redundancy කියලා කියන්නේ ඔකට. හරි මේ බලන්නකෝ. දැන් මේ සම්බන්ධතාවය හදන්න මේ CID කියන උපලැකිය මේකට ගෙනාවොත් ආගන්තුකය අතුර විදිහට අපි හිතමු P0001 කියන දෙමව්පියන්ට අයිති ළමයි ඉන්නවා දෙන්නෙක්. ඒ දෙන්න තමයි මේ දෙන්න කියලා හිතන්නකෝ. එතකොට මෙතෙන්ට දාන්න වෙනවා පුතේ C0002 හරි යටපේලියට දාන්න බෑ යටපේලියට දැම්මොත් ඒක අයිති වෙන්නේ P002ට. එහෙනම් මෙතන කමාවක් දාලා තමයි දාන්න වෙන්නේ මොකද්ද? C0003. පැහැදිලිද කියන එක? එතකොට මේක දත්ත සමුදා කළමනාකරණයට සම්පූර්ණයෙන්ම පටහැනි දෙයක් හේතුව මොකද්ද? අනිවාර්යයෙන්ම උපලැකියක් සම්බන්ධව හඳුන්වා දෙනකොට මම කිව්වා ඔයගලන්ට මොකද්ද? උපලැකියක තියෙන්න පුළුවන් එක දත්තයයි. උපලැකියක තියෙන්න බෑ දත්ත කිහිපයක්. ඉතා පැහැදිලිව මම උපලැකිය හඳුන්වා දෙන්න තැන කිව්වා ඒක. ඒකට පාවිච්චි කරන පුතේ වචනයක් ඇටොමික් වෙන්න ඕනේ. ඇටොමික් කියලා කියන්නේ මොකද්ද? අපි ඇටම්ස් කියලා කියන්නේ පුතේ පරමාණු වලට. ඇටොමික් වෙනවා කියලා කියන්නේ පරමාණුකතාවය. ඒ ඇටොමික් කියලා කියන්නේ පුතේ එක දත්තය. ඒ කියන්නේ බෙදිය හැකි කුඩාම තත්ත්වයට බෙදලා තමයි දාන්නේ. ඒක තවදුරටත් කොටස් වලට බෙදන්න බෑ. හැබැයි දැන් මෙහෙම තිබුණොත් බෙදන්න පුළුවන් මේ එක ළමෙක් මේ තව ළමෙක් දෙන්නෙක් ළමයි. වෙන් කරන්න පුළුවන්. ඒතර මෙහෙම තියෙනකොට මේවට අපි කියනවා පුතේ බහු උපලක්ෂණ කියලා. බහු උපලැකි. ඒ කියන්නේ එකම උපලැකියේ දත්ත එකකට වඩා වැඩි ගාණක් හිටින අවස්ථා තියෙනවා. ඒකට අපි කියනවා බහු උපලක්ෂණ බහු උපලැකි. එතකොට කරන්නේ මේකයි මේක එක උපලැකියානයක් විදිහට තියෙද්දි මේක යට උපලැකියානයට ගන්නවා ආපහු මෙතන P0001 කියලා දාලා. ඒ කියන්නේ මෙයාව පෙන්වන්න ඕනේ නිසා. ඒතර මෙතන ආපහු පුතේ P00 කියලා 1 දැම්මාම මෙන්න මෙතන ඩුප්ලිකේට් වෙනවා. ඒ කියන්නේ එකම නම්බර් එක දෙපාරක් වැටෙනවා. එතකොට මේක ප්‍රාථමික අතුරු වෙන්න බෑ. ඔන්න අර පුතේ. පැහැදිලිද? එහෙනම් කවදාවත් මේක කරන්න බෑ. රයිට්. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද? one to many relationship එකක් හදනකොට අනිවාර්යයෙන්ම සිදුවිය යුතු දේ තමයි මොකද්ද? මෙතනදී කුමන ආකාරයේ දෙයක් වුණත් ප්‍රශ්නයක් නැහැ. මොකද සම්බන්ධය one to one නිසා. one to many relationship එකේදී පුතේ අනිවාර්යයෙන්ම one පැත්තේ තියෙන ප්‍රාථමිකය අතර උපලැකිය යන්න ඕනි many පැත්තට ආගන්තුකය අතර ලෙස. මෙතෙන්ට එන්න ඕනි. ඔන්න ඔකයි යාන්ත්‍රණය. හරි දැන් බලන්නකෝ. C0001 කියන ළමයා P002 කියන දෙමව්පියන්ට නම් අයිති මෙතෙන්ට එක දානවා. අර කිව්වා වගේ C0002 කියන ළමයා අයිති P001 කියන දෙමව්පියන්ට නම් එක දානවා මෙතන. මෙතන දානවා ක්‍රීත් අයිති 1ට නිසා මේකෙත් 1. අවුලක් තියනවද? අවුලක් නැහැ. හරි මේකේ ඩුප්ලිකේට් වුණාට ප්‍රශ්නයක් නැහැ නේද? ඒයි. මේක ප්‍රාථමික අතුරක් නෙමෙයි මේක ආගන්තුක අතුර. මේ තියෙන ආගන්තුක අතුර. ආගන්තුක අතුර ඩුප්ලිකේට් වෙන්න පුළුවන්. හැබැයි නල් වෙන්න බෑ, හිස් වෙන්න බෑ. හිස් වුණොත් ළමෙක් ඉන්නවා දෙමව්පියෝ නැහැ. දෙමව්පියෝ නැති ළමයි ලෝකෙ ඉන්න පුළුවන්. හරි හැබැයි එතකොට එහෙමනම් මේ වගු වලට ඇවුල ගන්න බෑ. මේ වගු වල අපි දාන්නේ දෙමව්පියෝ ඉන්න ළමයි හෝ නැත්නම් ළමයි ඉන්න දෙමව්පියෝ ගැන විස්තර අපි දාන්නේ. හරි එතකොට මේ සම්බන්ධතාවය හැදෙන්නේ මෙයයි මෙයයි අතරේ. මේ පැත්ත මෙනි වෙනවා මේ පැත්ත වන්න වෙනවා. ඇයි ඒ? නිකන් බැලුව බැලමට කියන්න පුළුවන් පුතේ මොකද්ද? මේක ප්‍රාථමිකය අතර උපලැකියක් නිසා එකම දත්තය නැවත නැවත මේකේ වැටෙන්නේ නැහැ. ඒ නිසා මේක 1. මේක ප්‍රාථමිකය අතර උපලැකියක් නොවන නිසා එකම දත්තය නැවත නැවත වැටෙන්න පුළුවන්. එතකොට ඒක මෙනි. ඔන්න මූල ධර්මය. හරි? ඉතින් මේකටත් අපි ලියමු. P0003 P0004 P0004 ඔන්න පුතේ 1 to many. දැන් අර කොටුව ඇතුලේ ඇඳගන්න. හරියටම ඇඳගන්න. ඇඳගෙන ඉවරලා අහන්න තියෙන ප්‍රශ්න අහන්න. ප්‍රශ්නයක් තියෙනවද? පුතේ මේක හදාගන්න ස්ප්‍රින්ග් වලදී. ඕන ප්‍රශ්න තියෙනවද? ඒක බහු සම්බන්ධතාවය පිළිබඳ ප්‍රශ්න මොකක්ද තියෙනවද? සර් දැන් ඔය
පේරන්ට් වගේ තියෙන හැම මේ ප්‍රයිමරි එකත් එක තියෙන හැම මේ ඩීටේල් එකක්ම අනිත් පැත්තට යන්න ඕනේ. අනිත් පැත්තේ ආකාන්තික අතරක් වෙන්න ඕනේ. මට තේරෙන්නේ නැහැ පුතේ කිව්වේ. අන්තිමට තියෙන්නේ P.0.04 කියන එක නා එහා පැත්තේ වගේ for එක කියන්නේ එකක් එක සම්බන්ධ නොවුනොත් මොකද වෙන්නේ? ඒ කියන්නේ මේ parent ID කියන උපලකයේ තියෙන කිසියම් දත්තයක් මේකට එන්නේ නැතුව තියෙන්න පුළුවන් කියලා දහන්නේ. ඔව්. ඔව් එහෙමනම් පුතේ ඒක එහෙම වෙන්න බෑනේ. ඒතකොට ඒකේ තේරුම මොකද්ද? එයා parent කෙනෙක් වෙන්නේ නැහැ නේ පුතේ. ඒ කියන්නේ මෙයා මේකේ ඉන්න එක්කෙනා මේ වගුව පුතේ parent නේ. parent කියන වගුවේ තියෙන්නේ මොනවද? දෙමව්පියන්ගේ දත්ත. කෙනෙක් දෙමව්පියෙක් වෙන්නේ මොකක් නිසාද? එක දරුවෙක් හෝ දරුවෝ කිහිප දෙනෙක් එයාට ඉන්න නිසා. ඒ නිසා මොකද කියන්නේ? මේ වගුවේ අපි හිතමුකෝ parent IDs තියෙනවා කියලා 0001 වල ඉඳලා 0001 වල ඉඳලා P0100 දක්වා තියෙනවා මෙතන ඉන්නවා 100 දෙනෙක්. P0100 දක්වා තියෙනවා. හරි එතකොට මේ 1 සිට 100 දක්වා තියෙන අංක අතරින් හැම අංකයක්ම මෙතන නියෝජනය විය යුතුමයි. එහෙම උනේ නැත්නම් මේකේ තේරුම මොකද්ද? parent වගේ parent කෙනෙක් ඉන්නවා හැබැයි යාට ළමයි නැහැ. ඒක වෙන්න බෑ නේද? මම ඔයාලට කිව්වා ඉස්සෙල්ලා කිව්ව කාරණා තේරුම් ගන්න. එතකොට දෙමව්පියෝ ඉන්න පුළුවන්. හරි ළමයි ඉඳලා ඒ ළමයි එක්ක මිය ගිහිල්ලා. එහෙම අවස්ථා තියෙනවනේ පුතේ. එකම ළමයා මැරෙන අවස්ථා තියෙන්නේ හිතා ගන්න බැරි විදියට. ඒක බොහොම කේදනීය තත්ත්වයක්. එහෙම වෙන අවස්ථා තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ පුතේ තවදුරටත් දෙමව්පියෝ නෙමෙයි. ඇයි? දැන් යාට යාගේ ළමෙක් මේකට ලෝකේ නැහැනේ. ඒගොල්ලෝ දෙමව්පියෝ විදියට යම් කාලයක් හිටියා. හැබැයි දැන් නැහැ. එහෙමනම් මේ එවැනි තත්ත්වයක් උදා වෙලා තියෙනවා නම් කලමනාකරණ ක්‍රියාවලියේදී කලමනාකරණය කරන කට්ටිය parent වගුවට එයාගේ දත්ත දාපු එක වැරදි. මොකද එයා parent කෙනෙක් වෙලා කලින් හිටියට දැන් එයා parent කෙනෙක් නෙමෙයි. දැන් මම කලින් කිව්ව එකයි. සැමියෙක් වෙලා හිටියට පුතේ එයා ඩිවෝස් වුණොත් එයා තවදුරටත් සැමියෙක් නෙමෙයි. පැහැදිලිද? හරි උදාහරණයක් ගත්තොත් මෙහෙම හිතන්නකෝ දැන් අපි වරදකරුවෙක් විදිහට උසාවියට ගේනවා. සැකකරුවා වරදකරුවා මෙයා සැකකරුවා. මගේ වචන වැරදි. වරදකරුවෙක් කියලා කියන පුතේ උසාවියෙන් ඔප්පු වුණාම. වරදකරුවෙක් විදිහට උසාවියට ගෙනාවට සැකකරුවෙක් විදිහට උසාවියට ගෙනල්ලා උසාවියේදී නඩුව විමසනවා. විමසලා උසාවියේදී තීන්දුව කරනවා නඩු තීන්දුව දෙනවා එයා වරදකරුවෙක් කියලා. ඔන්න දැන් එයා වරදකරුවෙක්. ඒ අනුව එයාට දඬුවම් හිමි වෙනවා. එයා හිරගෙදරට යනවා. හැබැයි ඒ නඩුව අපීල් කරනවා. ඒ කියන්නේ නැවත විමසා බැලීමක් කරනවා ඉහළ උසාවියේදී. හරි ඊට පස්සේ ඉහළ උසාවියෙන් තීරණය කරනවා මෙයා වරදකරුවෙක් නෙමෙයි කියලා. එතකොට පුතේ මොකද්ද කරන්නේ? අන්න ඒකට තමයි පුතේ කියන්නේ නිදොස්කට නිදහස් කරනවා කියලා. එතකොට නිදොස්කොට කියන එකේ තේරුම තමයි මොකද්ද? ඔව් කලින් උසාවියෙන් එයා වරදකරුවෙක් කරාට ඉහළ උසාවියෙන් නිදොස් කරනවා කියලා කියන පුතේ එයා එහෙම දෙයක් දන්නේවත් නැහැ එතකොට. පැහැදිලිද? අපි තුම යාව වරදකරුවා වුණේ මිනිමරුමකට කියලා හිතන්නකෝ. හැබැයි ඉහළ උසාවියෙන් යාව නිදහස් කරොත් නිකම්ම නිදහස් කරනවා නෙමෙයි නිදොස් කොට නිදහස් කරොත් එයා එහෙම මිනිමරුමක් වුණාද කියලා දන්නේවත් නැහැ. අන්නේ අදහස තමයි තියෙන්නේ. ඒක හරිද වැරදිද කියන එක වෙනම කතන්දරයක්. හරි? එතකොට ඒක පුතේ හරි ඇත්තටම නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් නීතිය හරියට ක්‍රියාත්මක වෙන රටක ඒ නීති සම්බන්ධ ප්‍රශ්නයක් නෑ පුතේ. නීතිය හරි. හරි සමහර අවස්ථා තියෙන්න පුළුවන් මොකද්ද? සමහර අවස්ථා තියෙන්න පුළුවන් පුතේ වැරදි සාක්ෂි මත මොකද එතන නීතිය ප්‍රශ්නයක් නෙමෙයි. නීතිය හදලා තියෙන්නේ හරියට සාක්ෂි තියෙනවා නම් වරදකරුව කරන්න. ඒතර වැරදි සාක්ෂි මත එයා වරදකරුව කරනවා. හැබැයි ඒ සාක්ෂි බොරු. ඉහළ උසාවියේදී සමත් වෙනවා ඒ සාක්ෂි බොරු කියලා ඔප්පු කරන්න. හරි? පැහැදිලි. සමහරලාට ඒ සාක්ෂි දුන්න කට්ටියම පස්සේ තැනකට ගිහිල්ලා කටමැත් දොඩවන්න පුළුවන් මොකද්ද? අන්න මම සාක්ෂි දීලා අරුව යවුවා හිරේට. හරි? මම දුන්නා ගේම අරේ මේ කියලා කියන්න පුළුවන් නේද? හරි? ඒවා ඔප්පු කරන්න පුළුවන් වුණොත් එimhe ඉහළ උසාවියේදී වැඩි බඩු. හරි? ඇති. එහෙනම් දැන් තේරෙනවද කියන්නේ? කවදාවත් පුතේ වා කියන විදිහට එහෙම වෙන්න බෑ මොකද්ද? මේ PID කියන උපලකයේ තියෙන දත්ත
අනිවාර්යෙන් එකක් හෝ මේ PID උපලැකිය තුළ නියෝජනය විය යුතුමයි. එකෙන් අදහස් වෙන්නේ මේ PID කියන උපලැකියේ තියෙන්නේ දෙමව්පියන්ට අංක. එහෙනම් ඒ දෙමව්පියෙකුට ළමයෙක් ඉන්න ඕනේ පුතේ. එතකොට ඒ ළමයා ඉදිරියෙන් ඒ දෙමව්පියගේ අංකය එන්න ඕනේ. හරි? තව නැති. තව ප්‍රශ්න තියෙනවද? මොකද ඊට පස්සේ යන්න තියෙන වැදගත්ම එකට many to many. අපි ඒකත් අදම කතා කරලා අවසන් කරමු. එතකොට රිලේෂන්ෂිප් කියන මාතෘකාව සම්පූර්ණයෙන් අවසන් වෙනවා. කියන්නේ ප්‍රශ්න නැහැ? right. අපි එන යමු ඉස්සරහට. එන්න පුතේ එහෙනම් තුන්වෙනි එකට බහු සම්බන්ධතා. ඒ කියන්නේ many to many relationships ලියන්න. දත්ත සමුදා වගු අතර මම මේ වගු කියන වචන නිතර පාවිච්චි කරන්නේ. ඒකවල සම්බන්ධ කියන වචනේ පාවිච්චි කරන්න. දත්ත සමුදා වගු අතර ගොඩනැගෙන දත්ත සමුදා වගු අතර ගොඩනැගෙන තවත් සම්බන්ධතා ආකාරයක් ලෙස දත්ත සමුදා වගු අතර ගොඩනැගෙන තවත් සම්බන්ධතා ආකාරයක් ලෙස බහු ඉරිකැලක් බහු තවත් සම්බන්ධතා ආකාරයක් ලෙස බහු ඉරිකැලක් බහු වරහන් ඇතුළේ ලියන්න many to many. තවත් සම්බන්ධතා ආකාරයක් ලෙස බහු ඉරිකැලක් බහු වරහන් ඇතුළේ ලියන්න many to many. ආකාරය දැක්විය හැක. ආකාරය දැක්විය හැක. ආකාරය දැක්විය හැක. අලුත් පේලයක තල්ලු කරන් දාලා ලියන්න රූලක් අරින්න එපා. ලියන්න මෙහි අදහස වන්නේ සම්බන්ධ වන වගු හරසිරක් සම්බන්ධක. මෙහි අදහස වන්නේ සම්බන්ධ වන වගු හරසිරක් සම්බන්ධක. දෙකෙහිම සම්බන්ධ වන වගු හරසිරක් සම්බන්ධක දෙකෙහිම එකිනෙක හා සම්බන්ධ වන උපලැකියාන එකක් හෝ කිහිපයක් තිබෙන බවයි. එකිනෙක හා සම්බන්ධ වන උපලැකියාන එකක් හෝ කිහිපයක් තිබෙන බවයි. එකිනෙක හා සම්බන්ධ වන උපලැකියාන එකක් හෝ කිහිපයක් තිබෙන බවයි.
සන්දීප් ලක්ෂාන් කියනවා කරන් ගිහිල්ලා ආවා කියලා මෙහෙත් පුතේ එහෙම තත්ත්වයක් පේන්න තියෙනවා බලමු ඉතින් යනකම් කරමුනේ. හරි. ඔව් මුලින් ඉඳන් කියන්න කියලා කියනවා මටත් මතක නැහැ පුතේ දැන් කියපු එක. කවුද සදීප අනුද කවුරු හරි කියන්නේ පුතේ? හොඳට සිග්නල් තියෙන කෙනෙක් කියන්න ඒ කිව්ව එක. බහුබහු සම්බන්ධතාවයේ පිළිබඳ නෝට් එක අපි කියපේ කියන්න ටක් ගාලා. සමුලිකන්ද ඔව් මුලින් ඉඳන් බහුබහු කියන්නේ. දත්ත සමුදා වක්කු අතර ප්‍රදීප් ලියා ගන්න දත්ත සමුදා වගු අතර ගොඩනැගෙන තවත් සම්බන්ධතා ආකාරයක් ලෙස ගොඩනැගෙන තවත් සම්බන්ධතා ආකාරයක් ලෙස ගොඩනැගෙන තවත් සම්බන්ධතා ආකාරයක් ලෙස බහු වරන් ඇතුලේ many to many බහුබහු අර්ථින් පුතේ වරහන් ඇතුලේ many to many බහුබහු වරහන් ඇතුලේ යන many to many කියන පුතේ ආකාරය දැක්විය හැක. ආකාරය දැක්විය හැක many to many ආකාරය දැක්විය හැක full stop අලුත් පේලියකට එන්න රූලක් අරින්න නැතුව කියන්න පුතේ තරුවදා ලියන්න කිව්වා මේ ඔව්. අදහස වන්නේ තරු ලකුණක් දාලා ලියන්න මෙහි අදහස වන්නේ කියන්න සම්බන්ධ වන වගු හරසිරක් සම්බන්ධකනේ. සම්බන්ධ වන වගු හරසිරක් සම්බන්ධක දෙකෙහිම හා සම්බන්ධ සම්බන්ධ වන වගු හරසිරක් සම්බන්ධක දෙකෙහිම එකිනෙක හා සම්බන්ධ වන දෙකෙහිම එකිනෙක හා සම්බන්ධ වන උපලැකියාන එකක් හෝ කිහිපයක් පවතින බවයි. එහෙමද කිව්වේ? ඔව් සර්. right. උපලැකියාන එකක් හෝ කිහිපයක් පවතින බවයි. right. ඔන්න පුතේ බහුබහු සම්බන්ධතාවය ගැන ඔය කියන්නේ. තරු ලකුණක් දාලා ආයෙ ලියන්න යටින් ඉඳ තියනව නේද? ඔව් සර්. ලියන්න මෙවැනි සම්බන්ධතාවයක් තවත් වාක්‍යයක් ලියන්න තරු ලකුණක් දාලා මෙවැනි සම්බන්ධතාවයක් ප්‍රායෝගිකව ගොඩනැගීම සඳහා මෙවැනි සම්බන්ධතාවයක් ප්‍රායෝගිකව ගොඩනැගීම සඳහා තුන්වන වගුවක් ඒකට අපි කියන පුතේ third table ඒකට හොඳ වචනයක් පාවිච්චි කරනවා ජන්සන් ටේබල්. තුන්වන වගුවක් ඒ කියන්නේ third table එකක් ජන්සන් ටේබල්. භාවිතාවේ තුන්වන වගුවක් භාවිතාවේ. right. ඕක තමයි many to many relationship සම්බන්ධ තියරිය. ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා මම මේක දැක්කේ නෑ කලින්. ශලනි දාලා තියෙනවා මෙහෙම. එකම දේ දෙපාරක්ම දාලා තියෙනවා මම දැක්කේ නැති හින්දා වෙන්නේ නැති. එතකොටස ඔය කියන්නේ මේ one to many සම්බන්ධව කියනවා. එතකොටස ඔය වගුවේ උපලැකියාන size එක සමාන වෙනවනේ. නෑන් දරුවෝ කොහොමද සමාන වෙන්නේ? මේ උපලැකියාන කොහොමද සමාන වෙන්නේ ප්‍රමාණය? හරි. තේරුණා. දැන් බලන්න මෙතනම
මෙතන C002 කියලා කියන ළමයාගේ දෙමව්පියෝ තමයි P0001. එහෙනම් 3 එක්කෙනාගේ දෙමව්පියෝ P0001. එතකොට මේ වගුවයි ගත්තාම කවදාවත් උපලකියන ප්‍රමාණය සමාන වෙන්න බෑ. ඇයි? මේකේ 100 දෙනෙක් ඉන්නවා නම් දෙමව්පියෝ උපලකියන 100යිනේ. මේකේ තියෙන උපලකියන ප්‍රමාණය පුතේ අනිවාර්යෙන් මේ පේන විදිහට 101යි. අයියේ. ඇයි පුතේ මේ එකම දෙමව්පියන්ට ළමයි දෙන්නෙක් ඉන්නවා. ඒතර මේකේ අර 90000 ප්‍රශ්නය අනුව අපිට තේරෙනවා මේකේ 100ම එන්න එපා. නේ මේකේ 100ම එනකොට මම කියන්නේ මේ දැනට පේන්න තියෙන ටික මත මම මේ කියන්නේ. ඒ ටික මත පමණක් අපිට නිගමනය කරන්න පුළුවන් සමාන නැහැ කියලා. මේකේ parent ID 100 යෙදෙනකොට පුතේ එකම ID එක යෙදিলা දිනවා දෙපාරක්. එතකොට මෙතන උපලකියන කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. මේ එකක් මේ එකක්. එතකොට මේක එකපාරක් මේක එකපාරක් මේකෙන් දෙකක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? මේක තව එකක්. එතකොට 102ක් තියෙනවා. අපි તો ඊගාට 5 ඉඳන් 100 දක්වා එන්නේ ඔක්කොම එකයි කියලා එන්නකො. ඒ කියන්නේ එක ළමයි කියලා හිතන්නකො ඉන්නේ. හැබැයි 5 වෙනි අංකයේ සිට 100 වෙනි අංකය දක්වා සියලුම දෙමව්පියන්ට ඉන්නේ එක ළමයයි නම් මෙතන එක ගාන්නේ පුතේ පල්ලෙහාට එන්නේ. හැබැයි මෙතන දෙකක් තියෙනවා මෙතන දෙකක් තියෙනවා. එතකොට උපලකියන කීයක් එනවද? 102ක් එනවා. ඒ කියන්නේ 1 to many සම්බන්ධතාවයකදී කවදාවත් උපලකියන සමාන වෙන්න බෑ. එහෙමනම් පුතේ අපි 1 to many කියන්නේ නේද? මේ කියන්නේ එක ඕන කෙනෙකුට වාහන කිහිපයයි. එක වාහනයකට එක ඕන කෙනයි. ඒතර කවදාවත් පුතේ මේ ප්‍රමාණයට මේකේ තියෙන උපලකියන ප්‍රමාණයට මේකේ තියෙන උපලකියන ප්‍රමාණය සමාන වෙන්න බෑ. ඒකේ කිහිපයක් තියෙනවා. එක පුජ්‍යලයක් ඉන්න පුළුවන් එයාට වාහන 3ක් තියෙනවා. ඒතර මොකද වෙන්නේ? ඒ පුජ්‍යලයා සම්බන්ධව මේකේ එක උපලකියානයක් තියෙනකොට එහා සම්බන්ධව මේකේ උපලකියාන 3ක් තියෙනවා පුතේ. කොහොමද සමාන වෙන්නේ? සමාන වෙන්න බෑ. හරි අපි යමු බහුබහු සම්බන්ධතාවයකට. උදාහරණයක් කියන්න පුතේ බහුබහු සම්බන්ධතාවයකට. කවුරුද කියන්න ගාලා? ප්‍රායෝගිකව බහුබහු සම්බන්ධතාවයකට උදාහරණයක්. නැද්ද? උත්සාහ කරන්න එපා උනන්දු වෙන්න එපා. ස්ටුඩන්ට් කෝස් වගේ එක. අන්න හරි. බොහොම හොඳයි. ස්ටුඩන්ට් කෝස් වගේ එකක්. රයිට්. ඒක සදීප පැහැදිලි කරන්න පොඩ්ඩක්. ඒ කියන්නේ එක කෝස් එකකට ස්ටුඩන්ට්ලා කිහිප දෙනෙක් ඉන්න පුළුවන්. කෝස් එකකට ස්ටුඩන්ට්ලා කිහිප දෙනායි ස්ටුඩන්ට්ලා කිහිප දෙනෙක් කෝස් කිහිපයකට යන්න පුළුවන්. එක ස්ටුඩන්ට් කෙනෙක්ට කෝස් කිහිපයකට යන්න පුළුවන්. එකම නේද ඔයා කිව්වේ? ඈ? එක ස්ටුඩන්ට් කෙනෙක් කෝස් කිහිපයකටයි එක කෝස් එකකට හරි. එකම නෙමෙයි කිව්වේ. නැත්නම් මට නිකන් එක තේරුන්නේ අර ඌ මට ගහුවා මට ඌ ගහුවා වගේ කියලා නේ. හරි ආගන්න ස්ටුඩන්ට් කෝස් කියන එක හරියටම හරි. ඒ කියන්නේ එක ස්ටුඩන්ට් කෙනෙක් කෝසස් එකක් හෝ කීපයක් කරන්න පුළුවන්. එක කෝස් එකකට ස්ටුඩන්ට්ස්ලා එක්කෙනෙක් හෝ කීප දෙනෙක් ඉන්න පුළුවන්. ස්ටුඩන්ට් සබ්ජෙක්ට්. හරිනේ පුතේ? එක ස්ටුඩන්ට් කෙනෙක් සබ්ජෙක්ට් එකක් හෝ කීපයක් කරනවා. එක සබ්ජෙක්ට් එකකට ස්ටුඩන්ට්ස්ලා එක්කෙනෙක් හෝ කීප දෙනෙක් ඉන්නවා. ඔය තියෙන්නේ මොනවද? many to many. යුනිවර්සිටි ඩිග්‍රී. එක යුනිවර්සිටි එකක් ඩිග්‍රී එකක් හෝ ඊට වැඩියෙන් දෙනවා. ඒ වගේම එක ඩිග්‍රියක් යුනිවර්සිටි එකක හෝ කිහිපයක දෙනවා. දැන් උදාහරණයක් අපි ගත්තොත් එimhe අපි හිතමුකෝ BTech කියන ඩිග්‍රිය ටෙක්නොලොජි කට්ටියට. BTech කියන ඩිග්‍රිය පුතේ දෙන විශ්වවිද්‍යාල කිහිපයක් තියෙනවානේ. BSc ඩිග්‍රිය දෙන විශ්වවිද්‍යාල කිහිපයක් තියෙනවා. ලෝ ඩිග්‍රිය දෙන විශ්වවිද්‍යාල කිහිපයක් තියෙනවා. ඉංජිනේරින් ඩිග්‍රිය දෙන විශ්වවිද්‍යාල කිහිපයක් තියෙනවා. නේ මෙඩිසින් ඩිග්‍රී එක දෙන විශ්වවිද්‍යාල කිහිපයක් තියෙනවා. දැන් තේරෙනවද? ඔය තියෙන්නේ මෙනිට මෙන්න. පැහැදිලි නේද? එහෙනම් අපි මෙතන උදාහරණ දාගමු. මෙහෙම ගන්නකො. අපි සදීප කියපු ගමුකෝ ස්ටුඩන්ට් කෝස් many to many. සාමාන්‍ය පුතේ මේක ලියනකොට m කියලාත් පාවිච්චි කරනවා mn කියලාත් පාවිච්චි කරනවා
ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ MN කියලා. ශිෂ්‍ය වගුව ක්‍රීඩා හරි. හරියට හරි. කවුද කියන්නේ? ෂනාල් ශිෂ්‍ය වගුව සහ ක්‍රීඩා වගුව හරි. දැන් පුතේ අර සිංහලෙන් තිබ්බා මේකට හරි අමාරු කියවන්නේ. සිංග්ලිෂ් වල ශිෂ්‍ය වගුව. ඒ කියන්නේ එක ශිෂ්‍යයෙක් ක්‍රීඩා එකක් හෝ කීපයක් කරනවා. එක ක්‍රීඩාවකට ශිෂ්‍යයෝ එක්කෙනෙක් හෝ කීප දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ශිෂ්‍යයා පදනම් කරාම පුතේ ගොඩක් ඒවා පුළුවන් නේ. අනිත් උදාහරණ දාගන්න. යුනිවර්සිටි degree M කියන එක වෙනුවට MN තමයි ගොඩක් දාන්නේ. ඒක හේතුව මම ඉදිරියේදී කියන්නම් ඈ. මේකෙන් මකුර. right. අපි එකක් ගමුකෝ. ඔන්න පුතේ අපි ස්ටුඩන්ට් වගුව ගන්නවා. ස්ටුඩන්ට් ගේ ID එකක් තියෙනවා. name එකක් තියෙනවා. තව විස්තර තියෙනවා ඈ. ඔය ආදි වශයෙන් නම් ප්‍රශ්නයක් නෑ අපිට. right. ඊගාට අපි ගන්නවා course වගුව. course එක අඳුර ගන්න course ID එකක් තියෙනවා. course name එකක් තියෙනවා. අපි තුම fee එකකුත් තියෙනවා. C01, C02, C03, C04, C05 කියලා courses පහක් තියෙනවා කියලා හිතන්න. ඔන්න පත්. හරිද? දැන් හිතන්න පුතේ එක ළමයෙකුට පාඨමාලා එකක් හෝ කිහිපයක් කරන්න පුළුවන් නම් වගේම එක පාඨමාලාවකට ළමයි එක්කෙනෙක් හෝ කීප දෙනෙක් ඉන්නවා නම් ඒ වගේ සම්බන්ධතාවයක් තමයි පුතේ අපි කියන්නේ many to many කියලා. ඒ කියන්නේ සම්බන්ධ වෙන වගු දෙකේම එකිනෙක හා සම්බන්ධ උපලකියාන එකක් හෝ කිහිපයක් තියෙනවා නම් දැන් ඔයගොල්ලෝ නිකමට උපකල්පනය කරන්නකො මෙහෙම. දැන් පුතේ මේක ප්‍රාථමික යතුරු මම අන්ඩර්ලයින් කරලා තියෙනවා. අපහු අර p අකුරක් දාන්න ඕනේ නැහැ. දැන් අපි හිතමු මේ ප්‍රාථමික යතුරු මෙතෙන්ට ආවා කියලා පුතේ ආගන්තුක යතුරු විදිහට. මේ සම්බන්ධතාවය හදන්න. දැන් බලන්න එතකොට මෙතන CID කියන එක ආවා. ඒ කියන්නේ course ID එක. ඔන්න S0001 කියන ළමයා C02 කියන පාඨමාලාව හදාරනවා. බලගන්නකොට S0001 කියන ළමයා C02 කියන පාඨමාලාව හදාරනවා. එතකොට පුතේ S0001 කියන ළමයා C06 කියන පාඨමාලාවත් හදාරනවා නම් ඒ අංකය පුතේ නැවත දාන්න වෙන්නේ මේ විදිහට නේද? එතකොට අපිට අර කලින් මතුවෙච්ච ප්‍රශ්නේ මතුවෙන්නේ නැද්ද? මතුවෙනවා. එහෙනම් මේක කරන්න බෑ. මේක ගැටලුවක්. බහු උපලක්ෂණ ඇති වෙනවා. ඊගාට මේක මෙහෙට ගෙනිච්චොත් එහෙම. අර parent ID එක මේකට ගෙනාවා වගේ. මේක අපි හිතමු student ID එක මෙහෙට ගෙනාවා කියලා හිතන්නකෝ. ඒක කොහොමත් කරන්න බෑ පුතේ. ඇයි? ඇයි දෙන්නේ C01 කියන පාඨමාලාව කරන ළමයි 50ක් හිටියොත් එහෙම මොකද වෙන්නේ? මෙතන පුතේ 50ම දාන්න එපා. ඒක අල්ට්‍රාතල අරුබුදයක් නේද? ඇයි? ඊගාව පළ කියන්නේ තියෙන ඊගාව පාඨමාලාවනේ. දැන් තේරෙනවද කියන්නේ? ඒ කියන්නේ පුතේ කවදාවත් many to many relationship එකක් හදන්න බෑ. වගු දෙකක් ඍජු ලෙස සම්බන්ධ කරමින්. ඒකට අනිවාර්යෙන් අවශ්‍යයි මොකද්ද? තුන්වෙනි වගුවක්. ජන්සන් ටේබල් එකක් අවශ්‍යමයි. හරි. right. එතකොට ඔන්න තුන්වෙනි වගුව.
මේ තුන්වෙනි වගුවේ අපිට පුතේ අනිවාර්යයෙන්ම ගන්න වෙනවා මොකද්ද? මෙන්න මේ ප්‍රාථමික යතුරයි මේකේ ප්‍රාථමික යතුරයි දෙකම. ඒ දෙක එකට අරගෙන පුතේ ඒ දෙක එකතු කරලා හදනවා ප්‍රාථමික යතුර. අන්න එකට කියනවා සංයුක්ත යතුරක්, කොම්පොසිට් කී එකක් කියලා. යතුරු ගැන ඉස්සරහට කතා කරනවා කවුද? ලහිරු දාලා තිනවා තව රිලේෂන්ෂිප් එකක් හදනවලු මේ දෙක පාවිච්චි කරලා. ඔව් හරි. එතකොට දැන් බලන්න මෙතනදී S0001 ළමයා C02 කියන පාඨමාලාව කරනවා. ඊගාවට S0001 කියන ළමයා C06 කියන පාඨමාලාව කරනවා. S0002 ළමයා C01 කියන පාඨමාලාව කරනවා. S0002 ළමයා C02 කියන පාඨමාලාවත් කරනවා. S0002 ළමයා C06 පාඨමාලාවත් කරනවා. ඔහොම එනවා ඉස්සරහට. ඔන්නක තමයි පුතේ කතන්දර. හරිද? එතකොට සාමාන්‍යයෙන් පුතේ මේ වගුවට අපිට කැමති නමක් දෙන්න පුළුවන්. එහෙම නමක් දීලා නැත්නම් විභාගෙදී එහෙම ඔයගොල්ලෝ නම ගන්න ඕනේ මොකද්ද? මේ නම් දෙකේ එකතු. එතකොට මේකට ගන්නෙ student course. එතකොට මෙයා මේකත් එක්ක සම්බන්ධ වෙනවා මේ උපලැකියෙන්. එතකොට මේ පැත්ත ප්‍රාථමික යතුරු නිසා 1 වෙනවා. මේ පැත්ත many වෙනවා. මෙයා සම්බන්ධ වෙනවා පුතේ මේකත් එක්ක. මේක ප්‍රාථමික යතුරු නිසා 1 වෙනවා. මේක many වෙනවා. එතකොට 1 to many relationship දෙකක් මත හැදෙනවා මොකද්ද? many to many relationship එකක්. ඔන්නක තමයි many to many කියලා කියන්නේ. ලියාගෙන හොඳට මේක හදාරන්න ඕනේ. right එහෙනම් ඕක ලියාගෙන අදට අපි ක්ලාස් එක උතනින් නවත්වමු. ලබන සුමානේ අපිට එනම් 11:00 ඉඳලා database පාඩම කතා කරන්න තියෙනවා. ඒකට සූදානම් මට්ටමක අපි මුණ ගැහෙමු. හරි මේක සම්බන්ධව ප්‍රශ්න තියෙනවා නම් දැන් අහන්න එපා. හරි හොඳට කල්පනා කරලා එහා සම්බන්ධව තියෙන සියලු ප්‍රශ්න උදේ ලබන සුමානේ අහලා සාකච්ඡා කරලා අපි ඉදිරියට යමු. හරි ඊතල වැරදි නැද්ද කියලා අහනවා. ඇයි පුතේ ඊතල වැරදි? ලහිරු ඊතල වැරදි නැද්ද කියලා අහන්නේ. ඒකේ තේරුම මොකක්ද පුතේ? ඊතල වැරදි නැද්ද කියලා අහනවා. ඊතල වැරදින්න හේතුවක් නැහැ. ස්ටුඩන්ට් කෝස් මෙතන ටී එකක් දාන්න. හරි මේක ලියාගෙන අපි අද නවත්තමු. ලබන සුමානේ නම් උදේන් යමු.